ශ්‍රද්ධාව කියන්නේ බලයක්. දැන් තියෙනවනේ පුත්‍ර බලය කියලා. ගෙදරක ඉලන්දාරි 5-6 දෙනෙක් හිටියොත් එහෙම ගමක් පෙරලන්න අම්මලාගේ තාත්තලාගේ කතාව. දරුවන්ගේ හයි අරගෙන. එහි පුත්‍ර බලය. ඊළඟට අතේ මිටේ සල්ලි තියෙනවා නම් ඒකට කියනවා ධන බලය කියලා. සල්ලි වලින් මිනිස්සු නටවන නැටවිල්ල බලන්න. ඒකට කියනවා ධන බලය. සල්ලි තියෙන කාලේ අර සින්දුවක තියෙන්නේ සල්ලි තියෙන කාලේ මිනිස්සු බයිනවා කියනවා. ධනවත් මිනිස්සයා දුප්පත් මිනිසුන්ට සේවක මිනිසුන්ට බයිනවා. බයිනකොට ඒ සල්ලි තියෙන මිනිසයාගේ බැනුම ඒ අයට ඇහෙන්නේ සින්දුවක් වගේ. සල්ලි නැති කාලේ hina වුණත් වැරදි. සල්ලි තියෙන කාලේ ලෝකෙම අඬාගෙන කකුල් දෙක ළඟට එනවා. සල්ලි නැති කාලේ ලෝකෙම ඔලුවට කඩාපාත් වෙනවා. ධන බලයෙන් දැන් බහුභෝග බලය ත්‍රිවිල් එකක් ගියොත් හැමදැනම නතර කරනවා. පුංචි වාහනයක් ගියොත් හැමදැනම නතර කරනවා. ලොකු වාහනයක් ගියොත් බලන්නේ නැහැ. ඒ ඔක්කොම බලය. නිලතල බලය. හැබැයි ඔක්කොම මේ ලෝකයේ තියෙන සාමාන්‍ය දේවල්. ඒක මේ ලෝක සමහරලාට ඒ ධන බලයයි ඒ නිලතල බලය ඔක්කොම මෙහෙට විතරයි. මෙහෙන් අපිට රටකට ගියොත් ඒ ඔක්කොම සෙල්ලම් ඉවරයි. නමුත් ඒ වගේම ලෙඩක් හැදුනොත් ඉවරයි. දැන් මම දන්න පවුලක දරුවෙකුට අසනීපයක් හැදුනා. ඒ දරුවට මාසෙකට බෙහෙත් පෙත්තක් ගේන්න ඕන ඉන්දියාවෙන් 5,55,000ක බෙහෙත් පෙත්ත සතියකට. ඒ බෙහෙතෙන් නම් දරුවා ජීවත් වෙන්නේ අම්මට තාත්තට පණ පිටින් දරුවා මැරෙනවා බලන්න බෑ. ගෙවල් දොරවල් විකුණලා හරි දරුවා බේර ගන්න ඕන. ධනෙ කියන එක නැති වෙන්න සුළු වෙලාවයි යන්නේ. සල්ලි කියනව නැති වෙන්න සුළු වෙලාවයි. සුළු වෙලාවයි. අද මාව මුණ ගැහින්න මහත්තයෙක් එයාලා මීට අවුරුදු 20කට කලින් ලංකාවේ ගොඩාක් බිස්නස් කරපු අය. ඊ බිස්නස් නැති වෙච්ච හැටි කිව්වා. 3 දෙනෙක් එකතු වෙලා බිස්නස් කරලා තියෙන්නේ බිස්නස් නැත්තරම නැති වෙලා. එක්කෙනෙක් තුවක් වරන් තමන්ම වෙඩි තියාගෙන. තව එක්කෙනෙක් පැරලයිස් වෙලා. මේ මහත්තයා රට පැනලා. නමුත් කොහොම හරි මහත්තයා දැන් ජීවත් වෙනවා. තව මහත්තයෙක් මාව මුණ ගැහින්න ආවා. ඒ මහත්තයා මාත් එක්ක කිව්වා මේ බිස්නස් කඩා වැටිලා මේ කෝටි ගණන් අතින් අල්ලපු මිනිස්සු දැන් ඒ ඔක්කොම මේ තප්පරේදී මේව නැති වෙනවා පින්වත්නි. පුදුම දෙයක්. දැන් පාරේ යන වාහනේට පනින්න හිතෙනවලු. ඊට පස්සේ මම කතා කරලා ගෙන්නගෙන මේ කිසි දෙයකට බය වෙන්න එපා කියලා පිරිත් ටිකක් කියලා සෙට් පැතුවා. මේ මිනිහයාට ජීවිතයක් දුන්නා. මේ සල්ලි කියන જાතිය නම් මිනිස්සෙක් ඇති නැති කළා දානවා. සල්ලි වලින් කරන්නේ මොකක්ද දන්නවද? උස්සලා පොලේ ගහනවා. මෙහෙම උඩට ගන්නවා. අරන් තප්පරේට කුඩු පට්ටම් කරලා දානවා. සල්ලි වලට නමක් තමයි උස්සලා පොලේ ගැසීම. මොකක් හරි හේතුවක් ඇති මම ඔවා කියන්න හිටියේ නෑ. මොකක්ද කියුණා? සල්ලි කියන જાතිය. මම කියන්න උත්සාහ කළේ සල්ලිද මොනවද කියලා දන්නේ මේ මහත්තයා මට කෝල් කරලා නෑ මම කෝල් කළා නේ කොහොම හරි සම්බන්ධ කරගන්න බැරුව කොහොම හරි මාව හොයාගෙන ඇවිල්ලා අඬා මේ විස්තරي කිව්වි. ඒත් මම කිහිප විටක් මේක ප්‍රතික්ෂේප කළා. ඒ වුණා සියල්ල අභියස ශ්‍රද්ධා බලයම ඉස්සරහට ආවා. ඒ බලය ඉදිරිය අපි දුර්වලයි. ශ්‍රද්ධා බලය ඉදිරිය දුර්වලයි අපි. ශ්‍රද්ධාව කියන්නේ බලයක්. පුදුම විදිහේ මිනිස්සුන්ට ජවයක් දෙනවා. ඒ නිසා යඬා ඔය දුවන්නේ. අඬා දුවන්නේ. සෑයක් හැදීමේ ආනිසංස එකම ලෝකෝත්තර ආනිසංසය තියෙන්නේ. චෛත්‍යයක් හදපු මම රහතන් වහන්සේලාගේ ජීවිත කතා දහස් ගණනක් කියවලා තියෙනවා.
ඒ හැම එකකම චෛත්‍යයක් හදපු එක්කෙනෙකුට එකම එක ඉරණමයි අත් වෙලා තියෙන්නේ. ඒකාන්තෙන් අමා මහ නිවනම අවබෝධ වෙනවා. ස්තූප වලට උදව් කරපු අයට එකම එක ඉරණමයි අත් වෙලා තියෙන්නේ. ඒකාන්තෙන් අමා මහ නිවනම අවබෝධ වෙලා තියෙනවා. ඒකයි එහි ආනිසංසය. එතකොට බොහොම අමාරුවෙන් මිනිස්සුත් එකතු කරගෙන හදාගන්න වෙහිස මහන්සි වුණ ස්තූපයක් ගැන කිව්වේ. පාලුගම දොම්පේ භාවනාංශුපුව මම මීට අවුරුදු 13කට කලින් මම ඉඳලා තියෙනවා. හරි පුදුමයි අපේ මතකයේ මේ පාරවල් එනකොට මට මතක නැහැ. මේ සසර ඉතින් කලකිරෙන්න වටින දේවල්. අනේ කලින් ජීවිත කොහොමනම් මතක තියෙන්නද? මගේ බුදුරජාණන් වහන්සේට කල්ප කෝටි ගානකට කලින් බීපු වතුර එක මතකයි. කල්ප කෝටි ගානකට කලින් බීපු වතුර එක මතකයි මගේ බුදුරජාණන් වහන්සේට. මම මීට අවුරුදු 13කට කලින් මෙහි හිටියා. මේ ගම්වල මේ ගෙවල් වලත් මම ගිහිල්ලා තියෙනවා. ගොඩාක් බෙහෙත් ඒත් හොයන්න. නමුත් දැන් මොකක්වත් මට මේ අවුරුදු 13ට අමතක වෙලා. ඉතින් ඒ නිසා ඉතින් එක පැත්තකින් මට සතුටුයි. අපිත් හිටපු තැනක ස්තූපයක් හැදෙනකොට ඒ ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්ගේ ඒ සදහැබර පින් ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරන්නට යම් උපකාරයක් කරන්නට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. ඉතින් මම කියන්නේ කී පින්වත්නි ඔන්න සල්ලි ධනෙ එකතු කරගත්ත ගමන් ඒ ධනෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ තමයි හොඳ ගෙයක් ගන්න පුළුවන්. ඒ වගේම යාන වාහන ගන්න පුළුවන්. ඒ වගේම ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන්, කන්න පුළුවන්. දැන් සල්ලි එකතු කිරීමේ තියෙන දේවල් ඕවනේ. සල්ලි එකතු කළොත් එක්කෝ ගෙයක් අපිට හොඳට ගෙයක් හදා ගන්න ඕන. එක්කෝ අපිට හොඳ වාහනයක් ගන්න ඕන. එක්කෝ දුවගේ වෙඩින් එක. එක්කෝ ඔය වගේ මොකක් හරි ඒ සියල්ලටම එක නමයි තියෙන්නේ කාමය. කාමයේ පිණිසයි මිනිස්සු හම්බ කරන්නේ. නෙක්ඛම්මේද නෙවෙයි. හැබැයි ඒ ඔක්කොම මිනිස්සු දාලා යනවා. ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු නමක් අපවත් වුණා. අපවත් වෙලා පින්වත්නි සාමාන්‍ය අපි කියමු උදාහරණයක් පන්සලකට ආසාව තිබ්බා කියලා. දැන් පන්සලක් බොහොම අමාරු වෙන්නේ හදාගන්නේ. සාමාන්‍යයෙන් පන්සලකට ආසාවෙන් මැරුණොත් හාමුදුරු නම ඒ හාමුදුරු ඉපදෙන්නේ පන්සලේ කුණු අතු ගාලා දාන තැනකින් ওই പ്രേත විමානේ තියෙන්නේ. ඒතර මුළු පන්සලේම කුණු අතු ගාලා අර പ്രേත විමානෙට මේ කුණු ගොඩට දැම්මට පස්සේ අර කුණු ටික ඔක්කොම ඔළුවේ තියාගෙන පන්සල වටේ ඇවිදිනවා කියන ওই പ്രേතයා. එහෙම තමයි කියනවා ආවාස මච්චරී විපාක. ඒතර කුණු අතු ගාලා දැම්මට පස්සේ ඒවා പ്രേතෙක් ගත්තා කියලා අපිට පේන්නේ නැහනේ. දැන් මෙතන ගොඩාක් ඉන්නේ කම්පියුටර් ෆෝන් අතපොත ගන්න අය. ඔයාලා යම්කිසි ෆොටෝ එකක් හරි මොකක් හරි කොපි කරලා ගත්තට පස්සේ ඔයාලා කොපි කරලා ගත්ත ෆොටෝ එක එනවා අතන ෆොටෝ එකක් තියෙනවා. ඒ වගේ තමයි പ്രേත ලෝකේ කුණු ගොඩ මෙහෙම ගත්තට පස්සේ പ്രേතයාට කුණු ගොඩ අතට එනවා. අපිට කුණු ගොඩක් පේන්න තියෙනවා. ආවාස මච්චරිය. එතකොට තමන්ම හදපු පන්සල තමන්ම කුණු ටිකක් ඔළුවේ තියාගෙන වටේට යන പ്രേතෙක් කළානේ. ඊළඟට තියෙනවා මසුරු බවක්. මේ ධනෙ හම්බ කරන්න ගියට පස්සේ එන මසුරුකම් කුලමච්චරිය. කුලමච්චරිය කියන එකේ විපාක තමයි කියනවා. ඒ කියන්නේ කුලමච්චරිය කියන්නේ එක පවුලකට මාසයි. මෙයාලත් එක්ක අනිත් අය කතා කරනවට කැමති නැහැ, කෝල් කරනවට කැමති නැහැ. එයාලම ඕන. එහෙම වුණාට පස්සේ මේ මසුරු භවෙන් උපදිනවා මැරිලා ගියාට පස්සේ ඒ gedara පේන තැනක උපදිනවා. උපදිනකොට අර ගෙදරට මිනිස්සු එනකොට මෙයා කැමති නැහැ පිච්චෙනවා. අන්න අර ගෙදරට කට්ටිය එනවා.
එතකොට ඒ ගෙදර මිනිස්සු ඇවිල්ලා මෙයාලට කණ්ඩ දෙනකොට බොණ්ඩ දෙනකොට ඒක අර ප්‍රේතයාට හොඳට පේනවා. අනේ අපි දායක පවුලෙන් අනිත් අය මේ කනවා බොනවා කියලා හිතනකොටම ඒ දුකට උණුලේ වමන යනවා. උණුලේ බඩ යනවා. ඒ එක්තරා ප්‍රේත යෝනියක්. දායක පවුලකට තිබ්බ කැමැත්ත ඔහු ප්‍රේත ලෝකෙ ඉපදුනා. ඉපැද්දුවා. ලංකාවේ හිටපු ප්‍රසිද්ධ කෙනෙක් හිටියා. ඒ කෙනා මැරෙනකොට දොඩුවා මැරුණේ මගේ බැංකු පොත කියලා. බැංකු පොතේ කෝටි 300ක් තිබ්බා. මගේ බැංකු පොත කියලා මැරෙනකොට එයා මැරිලා ඉපදුනේ ප්‍රේත ලෝකේ. කෝටි 300ක් එයාට ලබලා දුන්න විපාකෙ මොකද්ද? කෝටි 300ක ධනෙන් ප්‍රේතෙක් කළා. දුප්පත් ගෙදරක දුප්පත් අම්මා මුට්ටියෙන් බෙදෙන බත් හැන්දින් උන්ද දිව්‍ය ලෝකෙට අරන් යනවා. දුප්පත් ගෙදරක අම්මා බෙදෙන බත් හැන්දින් උන්ද දිව්‍ය ලෝකෙට අරන් යනවා. එහෙව් ලෝකේ කෝටි 300ක් ප්‍රේතෙක් කළා. ධනෙ විසින් තමයි ප්‍රේත යෝනියට අරගෙන යන හැටි. පෙරේතකම. ලස්සන නෝනලා අරගෙන ඒ ලස්සන නෝනලාට කෑදර මහත්තුරු මැරුණාට පස්සේ කෑදර ප්‍රේතයෝ වෙනවා. ලස්සන කෙල්ලෙක් අරගෙන ප්‍රේත ලෝකෙ අවලස්සන ප්‍රේත ලෝකෙට ගියා. මේ ලෝකේ ස්වභාවය. පව් අප්පා කියලා හිතෙනවා. මහන්සි වෙලා අවුරුදු ගානක් එක මහිතේ මහාචාර්යවරයෙක්ද කොහෙද සල්ලි හම්බ කළා Tamanට කියලා ලස්සන ගෙයක් හදන්න ඕන කියලා සල්ලි එකතු කළා ප්ලෑන් ගහලා මූල් ගල් තිබ්බා. මූල් ගල් තියලා පහුවදාම heart attack එකක් හැදිලා මැරුණා. ඒ මූල් ගලේම බහිරවය වෙලා ඉපදුණා. ජීවිත කාලෙම හම්බ කරපු ධනෙන් ඔහු බහිරව ලෝකෙට ගෙනිච්චා. දැන් බලන්න ඔබ හම්බ කරන දේවල් වලින් ඔබ කොයි ලෝකෙට අරන් යයිද කියලා. හාමුදුරනමක් පුරුදු වෙලා හිටිය හැමදාම ආධාර ලැබෙනට ආධාර කවුන්ටරේ බලනවා. ලාච්චු බලනවා. සල්ලි ටික ගණන් කරනකල් උන්වහන්සේට නිින්ද යන්නේ. මැරුණා. කටෙන් පණුව වැටෙන පෙරේතෙක් වෙලා ලාච්චුවෙම ඉපදුණා. දැන් බලන්න තමන් කොහේ උපදීද? තුරුස්නාවත් එක්ක. කාමයට තමයි මිනිස්සු ධනෙ වියදම් කරන්නේ. ඒ අතර කලාතුරකින් මිනිස්සේ හම්බ කරන ධනෙන් සාසනයට යමක් කරනවා. ඔහු දෙව්ලොව උපදිනවා. ඔහු නිවන කරා යනවා. කලාතුරකින්. ඔයාලගේ පවුල් වල ආච්චිලා සීයලා මුතුන් මිත්තෝ කරපු දෙයක් තියෙනවද කියලා බලන්න මුළු ගමම කතා වෙන හැම මිනිස්යාගේම අත් දෙක එකතු වෙන තැනක් තියෙනවද කියලා බලන්න. ආච්චිලා සීයලා මුතුන් මිත්තෝ කරපු නැත. ඒ අය අතරින් කලාතුරකින් මිනිසෙක් ධනයක් උපයලා කෝටි ගාණක් මිනිසුන්ගේ අත් එකතු කරන තැනක් හදලා මැරෙනවා. ඔහු දිව්‍ය ලෝකෙ උපදිනවා. ඔහු අමාමහ නිවන කරා යනවා. සමහර මිනිස්සු මේ ලෝකෙට එනවා පව් කරගෙනම යන්න. සමහර මිනිස්සු මේ ලෝකෙට ඉපදෙනවා පින් කරගෙනම යන්න. මම දැකලා නෑ නමින්ද අහලා තියෙන මහත්තයෙක් තමයි රුවන්වැලි සෑයේ වටේටම තනකොළ කාපට් එක දැම්මේ. මහ බෝධිය වටේ තනකොළ කාපට් එක දැම්මේ. වජිරාසනේ වටේටම තනකොළ කාපට් එක දැම්මේ. ඊළඟට දඹදිව වජිරාසනේ වටේටම මේ තනකොළ කාපට් එක දැම්ම. හැම පෝයෙටම ඒ වජිරාසනේ රුපියල් ලක්ෂ ගානක මල් වලින් සරසනවා. ඔහු කවුරුත් දන්නේ නැහැ. සිරිපාද කන්ද පාමුල ඉඳලා මුදුනටම පස් පෑගේ නැති වෙන්න දැන් පරිපෙල් හදලා. ඒ මිනිස්සු මේ ලෝකෙට උපදින්නේ පින් කරගෙන යන්න. ඔවුන් තමයි අරන් යන අය. ඒ අය අතරින්
සමහර අය ඉන්න රුපියල් 10 ඉනෙන් ගන්නේ ඇඟින් ඇට කෑල්ලක් ගන්නවා වගේ. මොකටද මනුස්ස ලෝකෙ ඉපදුනේ? මොකටද මනුස්ස ලෝකෙ ඉපදුනේ? මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයක් ඇහෙන, ඊළඟට තථාගත ශ්‍රී සද්ධර්මය ඇහෙන කල්යාණ මිත්‍රොත් ඇසුරු කරන්න පුළුවන් මනුස්ස ජීවිතයක් ලැබුණ එකට කියනවා ශන සම්පත්තිය කියලා. මගෙන් හාමුදුර නමක් අද ඊයේ කෝල් කරලා ඇහුවා, හාමුදුරනේ ශන සම්පත්තිය කියන්නේ මොකද්ද? මං කිව්වා හාමුදුරනේ තප්පරේ කෝටි ගානකට බෙදුවට පස්සේ ලැබෙනවා නම් යම්කිසි අගයක්. ඒකට තමයි ශනය කියන්නේ. තප්පරේ කෝටි ගානකට බෙදුවට පස්සේ ලැබෙන අගයට තමයි ශනය කියන්නේ. මේ සංසාරේ ගමන් කරලා අපි ආපු දීර්ඝ සංසාරෙත් එක්ක මේ බුද්ධ ශාසනයකුයි මනුෂ්‍ය ජීවිතයකුයි අපිට ලැබුණේ ශනයක. තප්පරේ කෝටි ගානකට බෙදුවට පස්සේ ලැබෙන අගයක හම්බෙලා තියෙන්නේ. ඒකේ තමයි මේ කසාද බඳින්නේ, ගෙවල් හදන්නේ, ගමන් බිමන් යන්නේ, නාඩගම් නටන්නේ, කේලම් කියන්නේ, එක එකාගේ ඇදකුද හොයන්නේ, ඉරිසියාවෙන් ඉන්නේ, අනිත් උන්ගේ වත්තු වල පොල් ගණන් කර ඉන්නේ. මේ ඔක්කොම අර්ශණය ආසේ. ඒ අය අතර කලාතුරකින් මිනිස්සෙක් ඉපදිලා ඒ ශණයෙන් ප්‍රයෝජනෙ ගන්නවා. එක්කෝ ධර්ම අවබෝධයට යොමු වෙනවා, එක්කෝ ධර්ම අවබෝධයට කුසල් උපද්දවනවා. ස්තූපයක් කරපු පින විපාක දෙන්නේම නිවනට. ඒක පුදුමයි. බුද්ධ ශාසනයක කරන පින බුද්ධ ශාසනයකම විපාක දෙනවා. පුදුම දේවල් ඒවා. මේ රටම එක්සේසත් කරලා මහා ස්තූපේ හදපු දුටුගැමුණු රජුරෝ කලේ කලින් සංසාරේ සාමණේර හාමුදුරු නමක් වෙලා චෛත්‍යයකට යන පාරේ පඩිපෙළ 3ක් අල්ලලා තියෙනවා. එච්චරයි කරපු පින. චෛත්‍යයකට නගින පඩිපෙළේ ගල් 3ක් තියලා ඒ පිනට මේ රටම එක්සස් කරපු චක්‍රවර්ති රජුරෝ බවට පත් වුණා. ඔහු අහස උසට තියෙන තුන් ලෝකෙම අසද්දෘස ගෞතම බුද්ධ ශාසනයේ මහා ස්තූපය හදුවා ස්වර්ණමාලී මහසෑරජානන් වහන්සේ. පින විසින් උත්තමේ කළා. ඒ රජුරෝ මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා වෙනවා. පින් විසින් කරන දේවල්. පින විසින් කරන දේවල්. ඒ නිසා පින්වත්නි, තවත් කුමට නම් පිනට ප්‍රමාද වෙනවද? තමන් හරි හම්බු කරන දේවල් සමහර වෙලාවට තමන් හංගලා තියෙනවා නම් කොයි හරි තැනක ධනය, ඒ හංගපු ධනේම මතක් වෙනවා නම් හංගපු ධනේ වෙන්න ඕනේ නැති ධනේ ගැන හිතා ඉන්නවා නම් අනේ අපිට අරක නෑනේ, අනේ අපිට මේක නෑනේ කියලා හැම වෙලාවම කාම විලාපේ ඉන්නවා නම් ඔවුන් මරුණාට පස්සේ යන්නේ දුගතියේ. තියනවා කියන පම්පෝරියක් දුගතිය උපද්දවනවා. නෑ කියලා නැති බැරි කම කියා ඉන්න කාම විලාපයක් දුගතිය උපද්දවනවා. ලේසි නෑ මිනිස්සෙකුට සුගතිය යන්නේක. ලේසි නෑ මිනිස්සෙකුට සුගතිය යන්නේක. ඉතින් ඒ අය අතර තමයි කලාතුරකින් කෙනෙක් කුසල් උපද්දවන්නේ, පින් උපද්දවන්නේ. මතක තියාගන්න, පින් කරන්න කුසල් කරන්න ගියාට පස්සේ හොඳ ගුටියක් කන්න වෙනවා. සැනසෙල්ල සුන්නත් දූලි කරනවා මේ මිනිසයාට. පින් කරගෙන හොඳ මිනිසෙක් වෙන්න ඕන කියලා හදනව නේද? ඒක මේ වගේ කෝටි ගානක ගවරැලක් දක්වනවා එක ගව පාලයක. එක ගොපල්ලේ කෝටි ගානක ගවයෝ ටිකක් දක්කාගෙන යනවා. ඒ දක්කාගෙන යද්දී එක ගවයක අනිත් පැත්ත හැරුණා. අර කෝටි ගානක් හරක් මැද ගවපාලකයාට පේන්නේ කවුද? හැරිච්ච එකා. ඊට පස්සේ තඩු බාන්නේ කාටද? හැරිච්ච එකාටමයි. කෝටි ගානක් මිනිස්සු අතර ප්‍රාණඝාතේ කර හොරකම් කර අනිත් උන්ගේ ගෑනුන් ළඟට රිංග සල්ලාලකම් කර පච හලහලා බිබී බේබද්ද වෙලා යන ලෝකේ එක්කෙනෙක් ඒකට තියෙන මුදල් වලින් සෑයක් හදනවා, වෙහෙරක් හදනවා, දන් දෙනවා, බණ අහනවා,
කුසල් කරනවා. ඒ පේනවා අර ගව පට්ටියේ හැරිච්ච ගවය වගේ. ඊට පස්සේ දිගට හරහාට තඩි බානවා. ඔහුට සංසාරයේ කරපු පින් බලයක් තිබ්බේ නැත්තම්, ශ්‍රද්ධා බලයක් තිබ්බේ නැත්තම්, එහෙම බැට කනකොට හිතෙනවා පින් කරන අපිටමයි කරදර. අනේ පරණ විදිහට ඉන්නවා බං කියලා ආයේ පරණ පුරුදු. ආයේ ගවය හැරුණා අනිත් පැත්තට. මේ ඉන්න කරදර ටික ඉවරයි. ඇයි කෝටි ගාණක් හරක් මැද ඒකත් හැරුණා ඊ පැත්තටම. ගුටි කකා හරි එක තැන හිටියත් අර හරක් ටික යන නිසා ඔහුට ගවපාලකයාව මිස් වෙනවා. මම මේ කියන්නේ අද කාලේ පින් කරන්න ගියාම හොඳ ගුටියක් කන්න ඕන. අඬන්න සිද්ධ වෙනවා. නිന്ദා අපහාස එනවා. ගොඩාක් පන්සල් වැහිලා යන්න හේතුව තමයි එකක් එක්ක දායකයන් නැති බංගස්ථාන කරනවා. ලැබෙන මුදල ශ්‍රද්ධාවෙන් දුන්න දේ විනාශ කළාම පන්සලට සාපේ වදිනවා. එහෙම නැත්නම් අවංකව මිනිහෙක් යමක් කරන්න හදනකොට වටේ පිටේ ගෑනු ටික කසුකුසු ගන්නවා. ඊට පස්සේ ওই ගම්වල ඉන්නවා ගෑනුන්ට හපන් පිරිමි. එවුමුත් ඕකට එකතු වෙනවා කඩවල් පිළේදී. ඊට පස්සේ තැන ශ්‍රද්ධාවන්ත මිනිසෙකුට ගරහන්න ගත්තට පස්සේ ඒ සාපෙත් වදිනවා. ඕන් ওই විදිහට තමයි ගොඩාක් ගම්වල පන්සල් වැහිලා ගියේ. නමුත් ඒ අතර ওই සියලු බලවේග අභියෝග ජයගෙන යම්කිසි කෙනෙක් කුසලයක් කරනවා නම් පින් කරනවා නම් ඒක පුදුමයි. දැන් මේ මහත්ය මොකක් හරි සංසාරේ පිනකට කොහොම හරි ජය ගත්තා කියන වචනේ කියන්න පුළුවන්. අපි අඳුරන මහත්ෙක් හිටියා. මෙයා මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා ධර්මය අහලා කුසල් වැඩුවා. ඉතින් මෙයා හොඳට ඒ මිත්‍යා දෘෂ්ටිකව ඉන්න කාලේ හොඳට ගේ හැදුවා. අතේ මිටේ සල්ලි කවදාවත් නැති වෙන්නේ නැහැ. මෙයා ධර්මය අහලා යම් දවසක නරක වැඩ නතර කළාද? නතර කළා. ඔහු හිතුවා මම බුදුරජාණන් වහන්සේට බුදු කුටියක් හදන්න ඕන. ඒ හිතපු දවස් ඉඳලාම අතට සල්ලි එන එක නැති වුණා. ගෙදර කණ්ඩ නැති වුණා. ගෙදර. ඊට පස්සේ නෝනායි මහත්තයා එක කතාව හිටියා හැබැයි. සමහර ගෙවල් වල ඉන්නවනේ මහත්තයා පින් කරනවට නෝනා කැමති නැහැ. කරන්න දෙයක් නැහැ. දිව්‍ය රාජෙක් එක්ක මල පෙරේතියෙක් ඉන්නවා වගේ ගෙවල්. සමහර ගෙවල් වල බිරිඳ පින් කරන්න කුසල් කරන්න කැමති මිනිහා කැමති නැහැ. දිව්‍යාංගනාවක් එක්ක මූසල පෙරේතෙක් ඉන්නවා වගේ. ඒ ගෙවල්. එයයි උපමාව. නෝනායි මහත්තයා දෙන්නම කුණයි. තකට තකේ. ප්‍රේතයෝ දෙන්නෙක් එකට වාසය කරනවා. නෝනායි මහත්තයා දෙන්නම කුසලයට බරයි. පින්වලට බරයි. මහත්තයාගේ වැටෙන කඳුලේ නෝනා පිහදානවා. නෝනාගේ වැටෙන කඳුල මහත්තයා පිහදානවා. ඒ අය දිව්‍ය රාජ්‍යයක් දිව්‍යාංගනාවක් එක්ක ඉන්නවා වගේ. දෙවිවරුන්ට පේනවා අන්න අපේ කෙනෙක්. ගෙදර ñaruñuru ගගා ලෝභ කමෙන් නෝනායි මහත්තයා දෙන්නම ඉන්නවනේ. පෙරේතයන්ට පේනවා අන්න අපේ කෙනෙක්. ඒ වගේ සමහර ගෙවල් තියෙනවා. මම මේ තවම මේ වන කතාවට එන්න පසුබිම මේ කියුවේ. මට ළඟදී මතක් වුණා සමහර අය කෑම රසයි කියනවනේ. සමහර ගෙවල් වල ඉන්නවා මිනිහලා තමන්ගේ කවදාවත් ජීවිතේට තමන්ගේ ගෑණි උයපු කෑම එක රහයි කියලා නැහැ. පුදුම ජීවිත අප්පා නිකං කියාපන්. අද නම් හොඳයි ඔයා රසට උයලා තියෙනවා. මං හිතන්නේ පිරිමියාගෙන් ඒක අහන්න හරි කාන්තාව හරි කැමති කියලා නෑ. පිටේ උන් වර්ණනා කරනවා මූසලා ඒ ගෙවල්.
දැන් මතක් කරන්න දරුවෝ ඉන්නවා ජීවිතේට අම්මා උයපු කෑම එක රහයි කියලා කියන්නේ. එක දවසක් කියලා නැහැ. ලුණු මදි වුණොත් ඒක කියනවා. ගල් කැටයක් හැපුණොත් ඒක කියනවා. අම්මේ අද නම් කෑම රහයි. ඔයාට කෑම රසයට උයන්න පුළුවන් නේ. ඒ වචනේ අම්මලාට 50ක් දෙනවා. අම්මලාට 50ක් දෙනවා. මගේ අතින් මටත් ඉස්සර බත් උයන්ට ආසයි තුණා. ඉතින් අම්මා කුලී වලට ගිය අතරේ ගෙදර තිබ්බ හාල් ටිකක් අරගෙන මිටි හාල් තිබ්බේ. අද හාල් හුඬු 4ක් නම් අපේ ගෙදරට උයන්නේ අපි මායි අයියයි අක්කයි අම්මයි තාත්තයි. හාල් හුඬු 4ක් නම් 4 දිනකට හරියන්නේ. ඒක හාල් ටික අරන් ගරන්ට හදනකොට අම්මා එකෙන් හාල් මිටක් අරන් වෙනම තියා ගන්නවා. එතකොට දවස් මාසෙට දවස් 25ක් කන්නේ ඒකෙන් 5ක් මිටි හාල් වල. මුල මතක් කරන්න ඕන. ගොඩාක් අයට මුල මතක නැහැ. නිකම් පහළ වෙලා වගේ. පොළොවේ අඩිය තියන්නේ නැහැ. ඊට පස්සේ මොකද උනේ? මාත් ඉව්වා. මිටි හාල් වලින් බත් වෙන එක අමාරුයි. ඇයි හාල් වර්ග කවලම් වෙලා තියෙන්නේ? එක විදියට ඉදෙන්නේ නැහැ. ওই බත බෙරි වුණා. අම්මා කිව්වා අද මේ පුදුමේ අනේ ණයට කියනවා අපේ කොල්ල උයලා. හරි රහයි. මටත් හරි සතුටුයි. දැන් මම නුවණින් ආපස්සට කල්පනා කරලා බලනකොට දැන් තමයි මට මතක් වුණේ බත බෙරි වෙලා එදා. ඒ තුන්ද ඒක බෙරි වෙලා කිව්වේ නෑනේ. හැබැයි උන්ද මෙහෙම කිව්වා. පුතා බත් වෙනකොට මේ වතුර තියන්න ඕනේ කිව්වා මේ පුරුක් එකමාරා. හරියගේ එතකොට කිව්වා. එතනින් පස්සේ ටික ටික උයලා මගේ අතින් බත් උයලා අම්මට දීලා තියෙනවා. අද මං ඉන්න ආරණ්‍යක දාන්නේ නැති වුණොත් මට තප්පරෙන් බත උයන්න පුළුවන්. ව්‍යංජනයක් උයන්න පුළුවන්. අම්මා එදා පණ දුන්න නිසා අපිට. ඒ වුණාට දරුවෝ දෙමව්පියන්ට පණක් දෙන්නේ නැහැ. ඒ සාපි ගෙවල් වලට වදිනවා. හැම වෙලාවෙම ලුණු නැති එකයි ගල් හැපෙන එකයි ඒව කියා ඉන්න පුළුවන් ñරු ගාලා. කෑමක් රහයි කියලා. ඒ මිනිස්සු කොච්චර බත් අම්බනවද අප්පා මේ අත් දෙකෙන්. මේ වෙනකොට අපේ ගෙවල් වල අම්මලාම කොච්චර බත් අම්බලා තියෙනවද? පුදුම ජීවිතයක්. සමහර ගෙවල් වල මිනිස්සු බත් අම්බලා මැරිලා යනවා. අහෝ මේ ලෝකේ මිනිස්සු දරුවෝ නිසාම දෙමව්පියන්ගේ සුගතිය නැති වෙලා යනවා. කරන්න දෙයක් නෑ. ඒ අතරතුර තමයි කලාතුරකින් චෛත්‍යයක් හැදෙන්නේ. කලාතුරකින් බණ ටිකක් ඇහෙන්නේ. කලාතුරකින් මේක වෙන්නේ. ඒ නිසා කාම තෘෂ්ණාවෙම බැස ගන්න නැතුව නික්කම්මින් යන ගමනට මොන හරි කරගන්න පින්වත්නි. මේක ක්ෂණයක්. මේක ඊටාම සුළු මොහොතක්. ඊටාම සුළු මොහොතක්. ඒ සුළු මොහොතෙන් ප්‍රයෝජන ගන්න මේ බලන්න මිනිසුන්ට වෙන දේවල් ඔයාලා අහලා තියෙනවා. අර කුඹුරක බුදුරජාණන් වහන්සේ හැමදාම කුඹුරක් ළඟින් ගියාය. ඒ කුඹුරේ ගොවිතැන් කරන මිනිසයාත් එක්ක නිතර කතා කළාය. ඒ කතා කර කර ඉඳලා ගොවිතැන් කරන මිනිසයා බුදුරජාණන් වහන්සේත් එක්ක හිතවත් වුණාය. හෙටයි ගොයන් කපන්නේ කියලා යනකොට හෙට අපේ බුදුරජාණන් වහන්සේට දාන දෙන්න ඕන කියලා හිතනකොට හිතලා ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ එදා රෑ වැස්සෙන් කුඹුර ගඟක් වුණා. කුඹුර නැත්තරම නැති වුණා. විලාපෙන් වැටෙනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඔහු සෝතාපන්න වුණා. ඒ වෙලාවේ සංඝයා කතා කරනවා මේ පුදුමයි මේ තමන්ගේ තියෙන සකල සේසතම නැති වුණ මිනිස්සෙකුට බණක් කියලා සෝවාන් වුණානේ අප්පා කියලා කතා වෙනකොට බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩලා බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණනි මම යාව දමනය කළේ දැන් නෙවෙයි ශෝකින් මුදවගත්තේ කලිනුත් කළා. අතීතේ සැඟවී ගිය විස්තරي ගත්ත බුදුරජාණන් වහන්සේ මේකෙන් ගොඩාක් මේ
කාම තෘෂ්ණාවෙන් මේ ලෝකේ කාමෙන්මනේ වෙහිලා තියෙන්නේ. කොච්චර කාමෙන් වෙහිලා තියෙනවද කියනවනම් අද මාව මුණ ගැහින්න දරුවෙක් ආවා. මේ කසාද බැඳලා අවුරුද්දෙන් මේ දීගේ කඩා කප්පල්. කාම තෘෂ්ණාව මොනවදෝ කතාවක් කියාගෙන ගියා. මං කිව්වා පුතා උඹ මොනවා කිව්වද වෙන ප්‍රශ්නයක් තියෙන්නේ කිව්වා. ඊට පස්සේ ඔන්න ඇඹරිලා කොල්ලක් විස්තරي කියන්න ගත්තා. කියන්නේ අපිත් නිකන් වයසට ගියේ නෑනේ. අපිත් දැන් මේ මිනිසුත් එක්ක ඇසුරු කරලා මේ ධර්මයෙන් කියලා මොනවා හරි දෙයක් හිතට යමක් තේරෙනවනේ. එනකොටම තේරෙනවා. ඊට පස්සේ තමයි කිව්වේ දැන් මේ ගෑණි අර මේ බලන මේ ඉස්කෝලේ ටීචර් කෙනෙක්. ෆෝන් එකෙන් අර නරක වීඩියෝ බලලා මිනිහට කියනවා ඒ විදිහට හිටපන් කියලා. අද ලෝකේ දැන් ඒ අයගෙන් ඉගෙන ගන්න ළමයිට අපිට ඉස්සර ඉස්කෝලේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාළුවෙන් දැහුවා කියනකොට ටීචර්ලා සර්ලා වේවැල් කැඩෙන කල් ගැහුවේ. වේවැල් කැඩෙන කල් ගැහුවේ. නරක වචනයක් කටෙන් පිට වෙන්න බෑ. අද ලෝකේ කොහෙද? ඊට පස්සේ ඔන්න බඩට දරුවෙක් ඇවිල්ලා. දරුවෙක් ආවට පස්සේ මෙයා කියලා අපි බැඳලා දැන් අවුරුද්දයි මේ බැඳලා අවුරුද්දෙම දරුවා හදන්න මං සූදානම් නැහැ අපිට තව සතුටින් ඉන්න ඕන. මෙහි මුන් මනුස්ස ලෝකෙ ඉපදිලා තියෙන්නේ කාම තෘෂ්ණාවටමයි. මුන්ට ඇඳුම් ඇඳලා අරන් ගේන්න, ගෙවල් දොරවල් හදන්න, යහන වාහන මේ ගේන්න මිනිහලා කඹුරනවා. හම්බ කළා පණ එපා කියලා හැන්දෑවේ ගෙදෙට්ට එන්නේ. ආපු ගමන් ගෑණි අර වගේ වල් කතා ටිකක් කියනවා. මේකට පණ නැහැ උදේ ඉඳලා හවස වෙනකල් වැඩ කරලා. මේ වීඩියෝ වල තියෙන ජරාව බලලා උන් ඒවාට වෙනම ප්‍රැක්ටිස් වෙලා අමුතුම ලෝකයක් බටහිර අමුතුම ලෝකයක්. ඒ පිස්සු ලෝකෙට මේ මිනිස්සු ගෙනියන්න හදනවා. මං වහුම් කරලා කියපු කතාව ඔබට තේරෙනවා. පව්කාර ලෝකයක්. කාම තෘෂ්ණාව. ඊට පස්සේ අර ළමයා ඔන්න බණක් දානවා මොනවාරි. බණ දානකොට කියලාත් ගස්සගෙන යනවා. ඊට පස්සේ මිනිහට බයිනවා. බලු බැනුම්. ජීවිතේට එහෙම බැනුම් අහලා නැහැ කිව්වා. ඇත්තටම අපි ඔය සමහර කෙල්ලෝ ඉන්නවා අම්මලා ටිකක් සැර දානකොට අම්මලාට ගස්සගෙන යනවා. බලු බැනුම් අහන්න වෙනවා බැඳලා. තමන් වදපු අම්මගෙන් බැනුමක් අහන්න බැරි දරුවන්ට. අම්මට තාත්තට රැස්පොට් දාගෙන කොල්ලෝ ඉන්නවා. අම්මලා මොනවාරි කියවම ගස්සගෙන යනවා. තාත්තා මොනවාරි කියවම ගස්සගෙන යනවා. අද මම අසපු හිටපු දවසක් නිසා පොලිමේ මිනිස්සු එනවා කතා කරන්න. මටත් කරදරේ. නමුත් එක දරුවෙකුට කෙල්ලෙක් කියාලුලා කියලා අම්මයි තාත්තයි මොනවාරි කියලා ඒ කොල්ලා මේ අම්මයි තාත්තට ෆෝන් එකට මැසේජ් එකක් එවලා උඹගේ පුතාගේ මරණය ඔය ඇස් වලින් දකින්න ලැබේවා. අම්මයි තාත්තට කියලා ඉවලා තින්නේ උඹගේ පුතාගේ මරණය උඹලා දෙන්නගේ ඇස් දෙකට දකින්න ලැබේවා. ඔය වාගේ පිරිමි බඳිනව නේද? ගෑනුන්ගෙන් බලු බැනුම් අහන්න. මේ ජීවිතේම විපාක එනවා. දෙමව්පියන්ගෙන් බැනුමක් අහන්න බැරි. උදේ ඉඳලා හැන්දෑවෙකල් ගෑණිගෙන් බලු බැනුම් අහලා හැන්දෑවේ එක ඇඳට යන්න වෙනවා. අහෝ කොච්චර කාමයේ නිසා නින්දිත වුණාද මේ පිරිමි ජීවිත. තොට ඉන්න බැරි නම් පළ කියන වචනේ මිනිහෙකුට කියාගන්න කොන්දක් පණ නැහනේ. දැන් අද ආපු ප්‍රශ්නේ තමයි ඔච්චර බැනුම් අහගෙන ඔහොමත් කරගෙන ඊට පස්සේ මේ ඔහොමත් ඉඳලා දැන් ගෑණි ගෙදරින් ගිහිල්ලා දැන් අඬාගෙන එනවා අනේ හාමුදුරනේ ගෑණි නෑ කියලා. මං ගෙනත් දෙන්න. මට කල්පනා වුණේ
ඒ පණක් නෑනේ යසයිතෝ කියලා. මට හාමුදුරුවෝ මුණ ගැහිලා තියෙනවා. මේ සත්‍ය කතාවක්. මුළු ගේ දොර යාන වහන වතු පිටි ඔක්කොම ගෑණිට ලියලා ගෑණිගෙන් එක දෙයක් අරගෙන ඔබ මහාන වෙන්න කැමතියි කියන එක. ඒ කියන්නේ මුළු දේපලම ගෑණිට ලියලා දෙන එක සැපයි. ඒ ගෑණිත් එක පෞල් කනවට වැඩිය. ඒවා කෙසේ වෙතත් තොට බැරි නම් ඵල කියන වචනේ කියාගන්න පිරිමියට පණ නැහැ. කාමයේ හේතු කරගෙන ස්ත්‍රීන් ළඟින්ද මේ හිත ඒ තරම් චපල වෙලා ලාමක වෙලා. දෙපැත්තම එක වගේ. දෙපැත්තම එක වගේ. මේ ලෝකේ අතරින් එක්කෙනෙක් ඔය අතරින් විමුක්තියක් හොයාගෙන ගියොත් පුදුමයි. අද කාලේ නම් කවුරු හරි අවංකවම මහාන වුණොත් අද කාලේ අවංකවම සාසනික සේවයක් කළොත් මම නම් හිතන්නේ ඒ අයට මෛත්‍රී බුද්ධ ශාසනය හරි පිහිටල් ලැබෙනවාමයි. අද කාලේ ලේසි නෑ. ස්මාර්ට් ෆෝන් එකක් ළඟ තිබ්බොත් ගෑණියෙක් ළඟ ඉන්නවා වගේ. ලේසි නෑ. මේක අස්සෙන් මේ කාම ලෝකෙන් අත් මිදිලා අනේ මේකෙන් ගැලවෙන්නේ කවරහොද? ඉතින් බලන්නකො මේ මිනිසුන්ගේ ජීවිතවලට වෙන හැටි. මේ කාමයේ ගැනම කියවෙන්න පළවෙනි එකක් තමයි මේ ස්තූපේ හදපු සල්ලි ස්තූපේ හැදුවේ නැත්තම් අනිවාර්යෙන් කාමයටයි යන්නේ. එක්කෝ කණ්ඩ, එක්කෝ බොණ්ඩ, එක්කෝ ගෙවල් දොරවල් වලට කවුරු හරි රුපියලක් දුන්නා. කාමයේ වෙනුවෙන් නැති බංගස්ථාන වෙන්න තිබ්බ මුදලින් තමයි කෝටි ගානකට නිවන් ලබා දෙන ස්තූපයක් හැදෙන්නේ. සක්කාමයේ මිනිස්සු විනාශ වෙන හැටි දැක්කට පස්සේ අනේ අපිට මේකෙන් නිදහස් වෙන්න ලැබුණානේ කියන ප්‍රීතිය ඉපදීම පිණිසයි මේ උතුම් දහම් පරයය දේශනා කරන්නේ. මේකේ තියෙන කාමය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි බරණැස් රජුරවන්ට පුතාලා දෙන්නෙක් හිටියා. ලොකු පුතා යුව රජු කළා පොඩි පුතා සෙම්පති කළා. මහ රජුරෝ මැරුණට පස්සේ මේ මුළු රාජ්‍යයම එකතු වෙලා ලොකු පුතාව රජකමට පත් කළා. ලොකු පුතා කිව්වා අම්මෝ මට නම් රජකම් කරන්න බෑ. මං යන්න මට නම් එපා. ඒ කිව්වා එහෙනම් යුව රජකම් වෙන්න අනේ ඒකත් එපා. සෙම්පති වෙන අනේ ඒකත් එපා. මාලිගාවට වෙලා අනේ මට මේ මාලිගාවත් පේන්න බෑ මං යනවා ඈතකට කියලා. ඔන්න ලොකු කොල්ලා රාජකුමාරයා ඈතකට ගිහිල්ලා සිටු ගම්මානයක වැඩපළ කරගෙන හිටියා. මල්ලි රජ වුණා. එතකොට ඒ සිටු ගම්මාන මිනිස්සු දැනගත්තා මේ රජ කුමාරයෙක් කියලා. ඊට පස්සේ කොහෙන ඔයා වැඩ කරන්න එපා කියලා සිටු ගෙදරම දැන් අර කුමාරයා වැඩෙනවා. රජුරුවන්ගෙන් නියෝගයක් ආවා සිටු ගෙදෙට්ට අයබදු ටික වෙලාවට එවන්න කියලා. සිටුතුමා රාජකුමාරයට කිව්වම රජුරුව පණිවිඩයක් කියවලා ඔබතුමා මොන හරි පණිවිඩයක් කිව්වොත් මගෙන් අයබදු ගන්නෑ. ඊට පස්සේ සිටු කුමාරයා ලිපි එක ලියලා යවුවා මං ඉන්නේ මේ ගෙදර මල්ලියේ මේ ගෙදර මිනිස්සුන්ගෙන් අයබදු ගන්න එපා කියලා. ඊට පස්සේ රජතුමා පණිවිඩයක් කියවලා තිබ්බා බොහොම හොඳයි අපේ මල්ලිට අපේ අයියට හොඳට සලකන්න ඔබලාගෙන් අයබදු ගන්න නැහැ. ගමේ මිනිස්සුන්ගෙන් අයබදු ගන්න පණිවිඩයක් කියවුවා. ගමේ මිනිස්සු රාජකුමාරයට ගිහිල්ලා කිව්වා. රාජකුමාරයා ආයෙත් ලියුමක් කියවුවා මේ මං ඉන්න ගමේ මිනිස්සුන්ගෙන් මල්ලි අයබදු ගන්න එපා. බොහොම හොඳයි එහෙනම් ගමට පණිවිඩයක් කියවුවා සියලු දෙන්න තියෙන ඒවා ওই රාජකුමාරයාටම දෙන්න කියලා. මිනිස්සු ගේන තෑගි භෝග වලින් ගොඩ ගැහිලා ආන්න අලු යට තියෙන ගිනි පුපුරක් වගේ තුරුස්නාව ඉපදුණා. මේ කෙලෙස් කියන්නේ නම් අපිව නටවනවා. පින්වත්නි රාගය කියන එක බ්‍රහ්ම ලෝකේ කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ආයුෂ තියෙනවා කියන්නකො කල්ප 500ක්. ඒ කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ රාගය ඇති වෙනවනේ. අර රාගේ නැති ලෝකයක කල්ප 500ක් ඉඳලා පුදුම එකක් මේ කෙලෙස. මිනිස්සු නැටවෙවි ඉන්නේ කෙලෙස් වලින්. දැන් සින්දුවකට පුළුවන් මේ හිටගෙන ඉන්න මිනිස්සයාගේ අතපය එහෙම යවන්න. දැන් සින්දුවක් දාමු නිකන් ඉන්න එක නිකන් මේ හිල්ලි
මේ අතපය මෙහෙම කරනවා. සින්දුවකින් කරන්නේ. පුංචි වීඩියෝ එකකින් සමහරවල් මුළු ශරීරයම වෙනස් කරලා දානවා. කෙලිස්. ගිනි පුපුර රාජ්‍ය එපා කියලා ආපු මිනිසයාට ලාභ සත්කාර ලැබෙනකොට තුරුස්නාව ඉපදුනා. මල්ලිට පණිවිඩයක් යවුවා රාජ්‍යෙන් භාගයක් ඕන. මල්ලි රාජ්‍යෙන් භාගයක් දුන්නා. තුරුස්නාව ඉපදුනා. ඊට පස්සේ පණිවිඩයක් යවුවා යුද්ධ කරනවා රාජ්‍ය දියන්. එක්ක නැත්තම් යුද්ධ කරපන් කියලා. මල්ලි කල්පනා කරා මෙහෙමත් තුච්ච ජීවිතයක්. යකෝ මේක එපා කියලා ගියානේ. දැන් යුද්ධ කරන්න හදනවා. පණිවිඩයක් යවුවා යුද්ධයක් නැත ඔබට රජකම ඇත. ඕන්න දැන් රජ්ජුරුවෝ අහල පහල තියෙන ඒවත් ආක්‍රමණය කරනවා. තුරුස්නාව ඔය විදිහට එදා වේල කණ්ඩ නැතුව හිටපු මිනිස්සුන්ගේ අතට සල්ලි එනකොට මුල අමතක වෙනවා. මුල අමතකයි. හිතා ගන්න බෑ. පොල් කඩපු මිනිස්සු මේ මුල අමතකයි. ඒ ඔක්කොම පැත්තකට දාන්න. දෙමව්පියෝ අමතකයි දරුවන්ට. දෙතානේ කිරි බීලා හැදුනේ. මුල අමතකයි. මලක් වගේ හදපු කෙල්ලෝ අවසානයේ අම්මටත් නොකියා පැනලා යනවා. නිකන් කියාපන් දෙයනේ හැදුවනේ. මේ කොල්ලෝ දරුවෝ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පිරිමි පුතෙක් තරම් සැනසෙල්ලක් අපේ කොල්ලා කියලා. මොන් බොහොම අමාරුවෙන් හදලා ඕනම අම්මා තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවා හොඳයි පිටේ උන්නේ අසත්පුරුෂයෝ. අසත්පුරුෂයෝ නිසා නැසුනේ කියනවා. අපි එක හොඳයි හැම ගෙදරකම. ඉතින් එහෙම හදාගෙන මේ කොල්ලෝ කොහේවත් යන තවත් ගෑනුත් එක්ක කොහේ හරි කාමරයකට හරි රිංගනවා. අර දෙමව්පියන්ගේ මූණේ දැලි ගහනවා. උන්ට වගක් නැහැ. යසට ඇවිල්ලා අම්මගේ තාත්තගේ මූණ බලනවා. ලැජ්ජා බය කියන ලෝකපාලක ධර්මයවත් නැහැ. වැස්සක් එනවා පුදුමයි. ඔය අතර මිනිස්සෙක් ඡායක් හදන්න ගියොත්, බෝධියක් හදන්න ගියොත්, වේරක් හදන්න ගියොත්, බණ අහන්න ගියොත් ඒකට ඇඟිල්ලෙන් එන කියනවා අර බලාපන්. තමන්ගේ ජීවිතයේ තියෙන ජරා ජීවිත නෑ කතාවක්. මේ ලෝකේ සමස්තයක් ලෝකයේ තියෙන දේවල් පොදු ප්‍රශ්න. තුරුස්නාව ලැබෙන්න දුරුස්නාව උපදිනවා. ලැබෙන්න දැන් නම් ඇති කියන එකක් නැහැ. ඊට පස්සේ සාග්දෙවිඳු බැලුවා ලෝකේ දිහා. අදටත් ලෝකෙ දිහා බලනවා. බලනකොට සාග්දෙවිඳු බැලුවා මවුට සලකන්නේ කවුද? පියාට සලකන්නේ. හැම ලෝකෙකම පින්වත්නි බලන එකක් තමයි මවුට සැලකීම, පියාට සැලකීම. අම්මයි තාත්තට ආදරේ සෙනෙහසන වෙන වැරදි තිබ්බත් දෙවිවරුන්ට පේනවා තප්පරේට. අර මව්පියන්ට තියෙන ආදරේ මුල් කරගෙන අර වැරද්දෙන් දරුවා මුදවනවා දෙවිවරු. අද වෙන හොඳකම් තිබුණත් අම්මයි තාත්තට තියෙන සෙනෙහස නැති නිසා, ආදරේ ලෙන්ගතුකම නැති නිසා අර යාව ගොඩ දාන්න අමාරුයි. ඉතින් ඒ නිසා බලනවා මවුට සලකන්නේ කවුද, පියාට සලකන්නේ කවුද, මිනිස්සු කොහොමද? අනේ බලනකොට සක්‍ර දේවේන්ද්‍රයට පෙනුණා රටේ රජුරෝ කුණයි. ලෝභයි. මොනවා හරි Tamanට කඩා වඩා ගන්න බලන්නේ, වටේ පිටේ රාජ්‍ය ආක්‍රමණය කරන්න හදන්නේ කියලා රජුරෝ දැක්කා. මේ සක්දෙවිඳු. දැකලා හිටපන් හොඳ වැඩක් කරන්නම් කියලා හොඳ තරුණයෙක්ගේ මේ යුද්ධ බටයෙක්ගේ වෙස් මාරු කරගෙන රජුරුව ළඟට ආවා. පණිවිඩයක් කිව්ව රජුරෙන්ද කිව්වා. ඇයි කියලා අහනකොට රජතුමනි
සියලුම සම්පතින් ආඩ්‍ය රාජ්‍ය 3ක් තියෙනවා. කිව්ව රජතුමනි මට පුළුවන් කෝ යුද්ධ කරන්න. ඔබ සේනාව දුන්නොත් ඒ ඔක්කොම ඔබට අරන් දෙන්න පුළුවන් කිව්වා. ඒක මගේ ආසාවක් කිව්වා. නියමයි කිව්වා. දැන් ඉස්සෙල්ලා කිව්වා තනියෙන් කතා කරන්න ඕන කියනකොට සක්‍ර දෙවිඳුරගේ ආනුභාවින වටේ පිටේ හිටපුවා ගියා. රජුරු තනි වුණා. තනි වෙච්ච ගමන් තමයි කිව්වේ නියමයි කියලා. එහෙනම් හෙටම පටන් ගමු කිව්ව යුද්ධේ. හොඳයි එහෙනම් මම සේනාව සංවිධානය කරන්නම් කියලා අර ආපු රාජපුරුෂය ගියා. සක්‍රේ ආතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ දැන් මොකද්ද උනේ? දැන් රජුරු උදේම සේනාවට අනකල සේනාව ඔක්කොම රැස් කරලා යන් කියලා බලනවා. නෑ. කවුද? අර ආපු එකා මොකෙද්ද? කොහේ ඉඳලා දාවේ? ওই රාජ්‍යයන් තුන කොහෙද තියෙන්නේ කියලාවත් අහන්න බැරි වුණා. මොකටද? තුරුස්නාවට. ඉන්න තැනක් දුන්නේ නැහැ. කොහේ ඉඳලා දාවේ කියලාත් ඇහුවේ නැහැ. ඕන් ඔය වගේ තමයි දැන් කොල්ලු කෙල්ලන්ගේ ෆෝන් එක. 90%ක් නිකම් මේ කෝල් කරගෙන ඉන්නකොට වයසකයි දන්නවද දන්නේ චැට් කරනවා කියලා එකක් තියෙනවා. නිකන් ටෙලිෆෝන් නම්බරය මොකක් හරි ෆෝන් එකෙන් ගහලා යවනවා. හරියට කොල්ලු කෙල්ලෝ ඇවිල්ලා ඔය ප්‍රශ්න අඬාගෙන කියනවනේ. අපි ගමින් ගමට යනවනේ. අනේ දෙයියනේ. ඊට පස්සේ මොකෙක් හරි කතා කරනවා. අපි දන්න ඔය තිරිකුණාමලේ පැත්තේ ආරණ්‍යයක පොඩි හාමුදුරුවෝ නමක් ෆෝන් එකෙන් chat කරනකොට ඕන්න ගියා කරුම කෝල් එක ගියා කොහේ හරි බවලතෙකුට chat කළා. අනේ එන්න ඔයා නැතුව මට බෑ අනේ පණේ කියලා දවස් 2යි. සාමාන්‍යයෙන් පැවිදි ජීවිතය කියන්නේ කාමයේ යටපත් කර වාසය කරන ජීවිතයන්නේ. ඒ වාගේ ජීවිතයකට කාම තෘෂ්ණාව දාලා හිතට ඇවිල්ලා සංවර බවයි ගුරු ඇසුරයි නැතුනොත් එහෙම ඉවරයි. අර පොඩි උන්නාන්සේ අහුණානේ. සිවුරත් එපාව කියලා ගියා. chat කරලා තිබ්බේ මව්ගේ වයස සමාන ගෑණියෙක්. මොනවා කරන්නද? කසාද බැන්දා. දුක්ඛිත ජීවිත. ෆෝන් එකෙන් මොකෙක් හරි කතා කරනවා නම් ඒක කොහෙද? කින්ද මන්ද? ඉස්සර ගාම්වල තිබ්බේ ගිහිල්ලා බලන්න යනවා. ගෙවල් බලන්න යනවා. ඊට පස්සේ මේ හත්මුතු පරම්පරාවක විස්තර හොයනවා. දැන් මොන හත්මුතු පරම්පරාවද? ඒකගේ නමවත් අහන්නේ නැහැ. ඇයි මේ ජාතක කතාවක්? මේ ජාතක කතාවේ නම කාම ජාතකේ. තුරුස්නාව ඒ තරම් 1000. ඒ තරම් 1000. කඩේට බඩු ගන්න ඕන කඩේක වෙළඳාම් කරන මිනිස්සයාට ඕනන්නේ බඩු විකුණලා සල්ලි ගන්න. ඒකට එන්නේ මොකාද? ඒක ආදාළ නැහැ. බඩු දුන්න සල්ලි ගත්තා. මේ ලෝකේ ප්‍රශ්න මම මේ කියන්නේ. ඒ අතර තමයි මිනිස්සෙක් පින් කරගන්නේ. අවුරුදු 23ක කොල්ලෙක් අඬාගෙන ආවා මේ සතියකට කලින්. ඊට පස්සේ ඇයි මං ඇහුවා ඇයි මොකද බොල කියලා. ඊට පස්සේ කොහාඳුරණී ආසාවට ෆෝන් එකක් ගත්තා. මේකෙන් ෆෝන් නම්බරේ chat කරනකොට කෙල්ලෙක් කතා කළා. මාසෙයි කිව්වා. ඊට පස්සේ මුණ ගැහෙන්න එන්න කිව්වා. ඊට පස්සේ මුණ ගැහෙන්න ගියන් කිව්වා. මුණ ගැහෙන්න ගියාට පස්සේ කාමරයකට යන් ආයේ කිව්වා. ඉතින් කාමරයට ගියා විනාශ වුණා. අනේ ජීවිතේට කෙල්ලෙක් ළඟට ගිහිල්ලා නැති මේ කොල්ලා අර ගෑණි වසඟ කරගත්තා. දැන් සතියක් විතර වෙනවා. දැන් කෝල් නැහැ. මෙතෙක් දවසට 4-5 වතාවක් කෝල් කළා. ඊට පස්සේ මේ විනාශ වුණා නම් හැදිච්ච කෙල්ලෙක් නා. අනේ මාව එක්ක බඳින්න කියලා හරි මොකක් හරි කියලා එල්ලෙනවමනේ අර කොල්ලගෙන්. කෝල් එකක් වන්නේ පුරුදු වෙලා වල් කමන්ට. අද කාලේ කෙල්ලෙක් ආසකලොත් පුංචි ෆෝන් එකකට අවශ්‍යම නම් ඒ කෙල්ල නම් පුදුම දක්ෂයි.
පුදුම දක්ෂයි. මේක කාමී කියන්නේ සැඩපහරක්. ගහගෙන යනවා. සැඩපහරක්. සැඩපහර කියන්නේ අය අල්ල ගන්න බෑ මොකොත්. මෙහෙම යනවා සැඩපහර කියන්නේ සමහර අය ෆෝන් එක ඔබන්න ගත්තට පස්සේ එක්කෝ ඩේටා ඉවරුනොත් නතර වෙනවා. එක්කෝ ෆෝන් එකේ බැටරි ඉවරුනොත් නතර වෙනවා. එක්කෝ ඉර පෑවුවොත් නතර කරනවා. ගොඩාක් කොල්ලන්ගේ රස අහිමි වෙලා පිස්සු වගේ උදේ ඇයි රෑ එළි වෙනකල් ෆෝන් එකේ ඉඳලා නිදි මරලා. කෙල්ලොත් එහෙමයි. තමන්ගේ ගෙදර පුතාගේ දුවගේ මේ ඇස්සෙම පොඩ්ඩක් කළු වෙලා වගේ වැඩිපුර තියෙනවා නම් දවල් කාලේ නිතර නිදි කිරා වැටෙන ගතිය එනවා නම් බලන්න මුන් ෆෝන් වල දින්නේ කියලා. පිස්සු හැදෙයි. සංසාරගත 10 එනවා. මේ බලන්න රජකම එපා කියලා ගියේ එකාට ලාභ සත්කාර ලැබෙන්න ගත්තට පස්සේ මෙයා ආක්‍රමණය කළානේ මේවා. කාමයට ගියාට පස්සේ කාම නැති කාම පිස්සු එනවා. උදාහරණයක් කියන්නම් අඟුලිමාල. අඟුලිමාලව මරණ්ඩයි ගුරුවරයාට උවමනා තිබ්බේ. අහිංසකව. ඒක උඩ දැනගත්තා මේ අහිංසකට කඩුවක් උස්ස ගන්න බෑ. මේ අහිංසකට මිනිස්සුෙකුට ගහන්න බෑ. ඉච්ඡර දයානුකම්පිතයි. මේකට කඩුවක් දීලා ඇඟිලි 1000ක් කපාගෙන වරින් කියනකොට ඇඟිලි 10 නෙවෙයි පළවෙනි ඇඟිල්ලවක් ගන්න වෙන්නේ මේකා කාගෙන් හරි මැරුම් කනවා කියලා තමයි ගුරුවරයා කඩුව දීලා ඇඟිලි 1000ක් දියන් කිව්වේ. මගේ දෙයියනේ කඩුව අතට අරන් ගත්ත ගමම්ම සංසාරේ මිනි මරපු ශක්තිය ආවනේ. ඉපදුන ගමන් කඩු දිලිසිච්ච තේජස ආවනේ. ඇවිල්ලා බුදු කෙනෙක් කැරෙනකොට වෙන ලෝකෙ කිසි කෙනෙකුට හො නවත්තන්න බෑ. ඕවාගේ තමයි අහිංසක කෙල්ලෝ. අහිංසක කොල්ලෝ. අහිංසකයි. නරක වචනයක් අහන්නවත් කැමති නෑ. ඒ වගේ උන් පූර්ණ කරන් නරක පැත්තකට ගියොත් සංසාරේ ගින්නෙනවා. සංසාරයක ගින්නෙනවා. යන පැත්තට එන්නේ. දැන් කොම් පිට්ටු වගේ චෛත්‍ය හදා හිටපු මේ මහත්තයාට සෑයක් හදන්න අවස්ථාව ආපු ගමන් අඬ මේ පය කී ගමනක් පියවර තියන්නේ නැතිද? අනිතක චෛත්‍ය හදන්න උවමනාව තියෙදින් ඉස්ලාම අපේ නායක හඳුරෝ කියලා තියෙන ඉස්ලාම පාර හදන්න කියලා. හිතේ ආසාව තිබි සෑය හදන්න. ඒතර සෑය හදන ආසාවට අර ඕන එකක් කළානේ. ඒ වගේම තමයි කාම තෘෂ්ණාව આવොත්. ඒ නිසා තමයි පුදුමයක් නැහැ. ගෑනු නිසා අම්මලා තාත්තලා මැරුවා කියලා තියෙන ජාතක කතාවල පුදුමයක් නැහැ. එහෙම වෙනවා. Tamanට ජාතක දරුවා මරනවනේ හොරමිනිහෙක් ඕන නිසා. මේ ලෝකෙන් කොහොමද ගැලවෙන්නේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය තිබුණොත්, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයක් තිබුණොත් නම් ගැලවෙයි. අසත්පුරුෂ ආශ්‍රයයට වැටුණොත්, පාපී ආශ්‍රයයට වැටුණොත්, කෙලෙස් සැඩපාරේ ගහගෙන ගියොත්, අහෝ බුදු කෙනෙක් මිසක් නම් මෙවුන් කොහොමනම් ගලවන්නද? දැන් මේ රජුරෝ යුද්ධෙට සූදානම් වෙලා සූදානම් වුණා. අර කියපු එක කොහෙන්ද ආවේ කින්ද මන්දවත් අහන්න මතක් වුණේ නැහැ. ඒ වගේ කොල්ලෙක් එක්ක යාළු වෙනකොට මේක කොහේ කෙද්ද කින්ද මන්ද ඒ මොකවත් දන්නේ නැහැ. කෙල්ලෙක් එක්ක යාළු වෙනකොට මේ කෙල්ල කින්ද මන්ද මොකවත් දන්නේ නැහැ. තාත්තා නැතුව අම්මා බොහොම අමාරුවෙන් දුව හැදුවා. අදල දුවට පන්ති යන්න ඕන කියලා අම්මා බොහොම අමාරුවෙන් හිඟා කකා හරි දුවට සල්ලි හොයලා ගෙනත් දුන්නා. දුවට ඉන්න තැනක් ඕන කියලා පුංචි ගෙයක් ගත්තා ණය වෙලා. ඊට පස්සේ ණය ගෙවා ගන්න බැරුව අම්මා කල්පනා කරලා ඉඳලා අම්මගේ නහරයක් පිපුරුවා. කෙල්ල විතරයි තනියි. කෙල්ල අගක් මුලක් දන්නේ වන් නයින් ගහලා ගෙදෙට්ට ඕන කොහොම හරි ඉස්පිරිතාලට අම්මා ගෙනිච්චා.
අම්මා දැන් ලෙඩ ඇඳේ. අර කෙල්ල ඇඬු කැඳුලින් යනවා අවුරුදු 16යි. ලස්සන කෙල්ලෙක්. දැන් ඔය අම්මා කොහොම හරි දැන් ලෙඩ ඇඳී ඉන්නවා. ඔය අම්මා බේරගන්න ඔය අම්මව ජීවිතයකට ගන්න අර කෙල්ල කොහොම හරි ඉගෙන ගන්න එපානේ. චරිතය රැක ගන්නත් ඕන, ඉගෙන ගන්නත් ඕන. ඉගෙනගෙන අර කෙල්ල කොහොම හරි අම්මා ගොඩ ගන්න එපේ. කෙල්ලට සැපක් දෙන්න ගිහිල්ලානේ අර අම්මා ඔච්චර තත්ත්වයකට වැටුනේ. ඔය කෙල්ල ලස්සනට ඇඳලා කොණ්ඩේ පීරලා පොතක් අතට අරන් පන්තියකට යනකොට කොහේ හරි කොල්ලෙක් බැල් මෙහෙල්ලා පිටිපස්සෙන් පන්න ඔය කෙල්ල යාළු කරගත්තා කියලා කියන්නේ අර පවුලට කොච්චර විනාශයක් කළාද. ඒව කරගහන්න වෙනවා. හොයන්නේ විස්තර. ඒක ඔක්කොටම හේතුව තමයි කාම තෘෂ්ණාව. කාම තෘෂ්ණාව. ඊට පස්සේ රජ්ජුරුවන්ට කාම තෘෂ්ණාව වැඩි වෙලා රාජ්‍යයන් අල්ලන්න තියෙන ලේ වමනේ ගියා. ලේ බඩ යනවා. කිසිම එකෙකුට සනීප කරන්න බෑ. කිසිම කෙනෙකුට සනීප කරන්න බෑ. ওই ගෙවල් වල ඉන්න අයගේ සමහර අයගේ සුව නොවන අසනීප තියෙනවනේ. අපි දන්නේ නැහැ මොකක්ද ඒ කියලා. මනසේ කැකෑරෙන වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කැකේ අද කාලේ විවෘතව අවංකව තමන්ගේ ප්‍රශ්නේ කියන්නේ ගොඩක් හංගලා තමයි එකක් දෙකක් දාන්නේ ඉස්සරහට. කැකෑරෙන ප්‍රශ්න තමයි සුව නොවන රෝගවල එක පැත්තක් තියෙනවා. කැකෑරෙන ප්‍රශ්න කාටවත් නොකියන. සුව කරන්න බෑ. මහ බෝධිසත්වයෝ වෛද්‍ය ශිල්ප ඉගෙනගෙන තක්ෂශිලාව ඉඳලා එනවා. රටේ රජුරවන්න මෙහිම ලෙඩක් ඇදිලා කියලා ආරංචි වුණා. සුව කරන්නම් කියලා පණිවිඩයක් කිව්වා. රජුරුව කිව්වා කොහොමද වයස අනේ තරුණ කොල්ලෙක් කිව්වා. ඊට පස්සේ රජුරුව කිව්වා මෙච්චර දක්ෂ වෛද්‍යවරුන්ටත් සුව කරන්න බැරි වෙච්ච එකේ ඔය කොල්ලට ගිය කර දීලා යවපම් කියලා ඔන්න ලේවමනේ දානවා. කොල්ලා කිව්වා මට බෙහෙත් ටික විතරක් හොයලා දෙන්න මට සල්ලි එපා. එහෙනම් ගෙන්නන වරෙන් කිව්වට පස්සේ රජතුමනි සුව කරන්න ලෙඩේ කොහොමද හැදුනේ කියන්න කිව්වා. ඊට පස්සේ කිව්වා ලෙඩේ හැදුන විදිහක් ඕනේ නැහැ මේ ලෙඩේ සනීප කරපන් කිව්වා. ආන් ඔය වගේ තමයි ඔළුවේ කැක්කුමට බෙහෙත් ගේනවා. ළමයිගේ ඔළුවේ කැක්කුම කියලා බෙහෙත් ගේනවා. ළමයි මුළු දවසේම බුදියාගෙන පාඩම් කරන්නේ නැහැ කියලා අම්මා දේවාලේ ගාන යනවා. මුල බලන්නේ මේ කරෑ එළිවෙන කල් ඇහැරලා ඉන්නවද? ප්‍රශ්න හිතා ඉන්නවද? කොහෙටවත් බැල් මෙහෙලාගෙන ඉන්නවද? රෝග නිදානේ නැහැ. කොච්චර බෙහෙත් ගෙනලා දුන්නත් සුව වෙන්නේ නැහැ. රෝග නිදානේ කිව්වා දක්ෂ වෛද්‍යවරයෙකුට රජතුමනි රෝග නිදානේ ඕන කිව්වා. එතකොට සුව කරන්නම් කිව්වා. මිනිස්සු එහෙට මෙහෙට යවලා රජුරෝ මේ වෙදා තනි කරගෙන කිව්වා මට මේක උනේ රාජ්‍යයන් 3කට තිබ්බ ආසාව නිසා කිව්වා. හරි ලස්සනයි අප්පා මේ වචනේ. මේ කුමාරයා කියනවා රජතුමනි ඔච්චර ශෝක කරලා රාජ්‍යයන් අල්ලාගෙන ඔච්චර කාම තුරුස්නාවෙන් රාජ්‍ය 4ක් අල්ලා ගන්න හදන්නේ ඇඳවල් 4ක බුදිය ගන්නද කියලා ඇහුවා. එක වෙලාවෙක ඇඳවල් 4ක දැන් කාමර 100 40 50 මහා පත ගෙවල් මිනිස්සු හදනවනේ. දැන් මේ කාමර 100ෙම බුදිය ගන්නද මේ? තුරුස්නාව තමන්ට යැපෙන්න ඕන සීමාව තේරෙන්නේ නැහැ. අතහැරලා යන්න වෙන බව දන්නේ නැහැ. රැගෙන යන්නේ කුමක්ද ඉතුරු කරලා යන්නේ කුමක්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ අහනවා රජතුමනි තරහ අවසර දැන් ඔහොම රාජ්‍ය 4ක් අල්ලගෙන 3යි මේ තියෙන එකයි 4න්නේ බත්තාලි 4ක කන්නද කියලා ඇහුවා. බත්තාලි 4ක කන්නද කියලා ඇහුවා. ඕන්න ඔය වගේ තමයි ලොකු හෝටල් වලින් කන්න යන මාන්නක්කාර මිනිසුන්ගේ ජීවිත.
දැන් අර ලොකු හෝටල් එකකට ගිහලා වෙන කටකින් කන්නද? ඇත්තටම දැන් අපිත් යනවා සමහර මිනිස්සු අපිත් ගෙන යනවානේ ලොකු හෝටල් වලට ගිලම්. දැන් මං කාලයක් කොළඹ හිටියා. ඉතින් මං කොළඹ හාමුදුරනමක් කියලා. දැන් මේ මිනිස්සු දන්නේ නැහැනේ මං අර ගමේ කම කියලා. ලොකු හෝටල් එකකට ගෙනියනවා. ගිහිල්ලා හාමුදුරනේ මොනවද මේ වළඳන්නේ කියලා අහනවා. කූල් ඩ්‍රින්ක්ස්ද මොනවද ඔන්න ඉංග්‍රීසි જાතියක් දානවා. මං කිව්වා ඔය ඉංග්‍රීසි જાති නම් එපා කාටයි අකුරු යරන් වලින් කියන. මෝන හකුරු ගෑල්ල වගේ වුණා. ඇයි මම කැමති නෑ අනිත් ඒවට. නෑ ඒ කාලේ මම වෙච්ච දෙයක් මේ කිව්වේ. ඒ වගේ ගොඩාක් මිනිස්සු මම මේ කියන එක ඔළුවට දාගත්තම ඇති. කවදා හරි දවසක කන් හැන්දක් තරම් නුවණක් ආවොත් මතක් වෙයි. අපි ගෙවන්නේ මාන්නෙට කියලා. සල්ලි ගෙවන්නේ මාන්නෙට. කාපු දේවල් වලට නෙවෙයි. කාපු දේවල් වලට නෙවෙයි මාන්නෙට ගෙවලා තියෙන්නේ. සමහර ගෙවල් වල මිනිස්සු ඉන්නවා ධනෙ තියෙනවා නම් හොඳයි. ධනෙ නැතිව අමාරුවෙන් හම්බ කරන පිරිමින්ද ගෑනු වද දෙනවා ලොකු ලොකු ගෙවල් හදාපන්. ලොකු ලොකු වාහන ගන්නේ වද දෙනවා. වද දෙනවා. ඒ පාප එයි අප්පා. කර්මේ නම් විපාක නොදී ගෙවෙන්නේ නැහැ. හැම වෙලාවෙම හිතන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම නුවණට මේ කාරණා. දැන් පොල් අතු කඩේකින් කාටයි හකුරු බීපු කෙනාට කාම තෘෂ්ණාව නැති වෙනවා කියලා කන්නේ. හිඟන්නේ කාමයේ යෙදුණත් රජ කෙනෙක් කාමයේ යෙදුණත් කාමයේ කාමයමයි. මේ කියන්නේ නුවණට හොඳට කන්න ඕන, හොඳට බොන්න ඕන, හොඳ ගෙවල් වල ඉන්න ඕන, යාන වාහන වල යන්න ඕන. පංචකාමයක් මිනිස්සුෙකුට ලැබෙනවා නම් පංචකාම සම්පත්තිය භුක්ති විඳින්න ඕන. නුවණ කන් හැන්දක් තරම්වත් තියෙන්න ඕන. මේ තියෙන රාජ්‍යයන් 4ක් අරන් ඇඳවල් 4ක බුදියා ගන්නද කියලා ඇහුවා. රාජ්‍යයන් 4ක් අරන් බත්තලි 4ක කන්නද කියලා ඇහුවා. ඊට පස්සේ ඇඳුම් 4ක් එකපාර අඳින්නද කියලා ඇහුවා. රජතුමනි සුදුසු නෑ නේද කිව්වා රජ කෙනෙක් විදිහට කාම තෘෂ්ණාවේ වසඟයට යන්නේක. මේ තමන්ගේ ඉඩම තියෙද්දින් අල්ලපු පොල් ඉඩම දිහා බල බල ඉන්න බවලතුන් ගැන අහලා නැද්ද? තමන්ට තියෙන පර්චේස් 5යි නා. ඒ පර්චේස් 5 පැල් කිටියක් අටවගෙන මල් පැලයක් හදාගෙන ඉන්න එක තමයි මනුස්සකම. අල්ලපු ඉඩම් වලට කියලා හලන එක නෙවෙයි. ගොඩාක් මිනිස්සුන්ට තියෙන්නේ අප්ප භෝගෝ මහා තණ්හෝ. චුට්ටයි තියෙන්නේ තෘෂ්ණාවට සීමාවක් නැහැ. සීමාවක් නැහැ. අම්මලා තාත්තලා බොහොම මාරුවෙන් ජීවත් වෙන ළමයාට ඕන ස්මාර්ට් ෆෝන් එක. පුංචි කාලේ ඉඳලම අප්ප භෝගෝ මහා තණ්හෝ. මිනිසුන්ට තියෙන්නේ පොඩ්ඩයි ලොකු තෘෂ්ණාවක්. ඒකයි. ඊට පස්සේ ලස්සනට විස්තරයක් කියනවා. අනේ ඒක තමයි මට කියන්න උවමනාව තිබ්බේ. කාමං කාමේ මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්දා පීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්ඡති. කාමයට ආස මනුස්සයාට කාමේ ලැබුණොත් එහෙම ආයේ ස්පාසුවක් නැහැ. තමන්ට කාමයෙන් සතුටු ඉන්න මනුස්සයට කාමේ ලැබෙන්න ඉස්පාසුවක් නැහැ. පුදුම ආසයි. ස්මාර්ට් ෆෝන් එකට ආස කෙනාට ස්මාර්ට් ෆෝන් එකක් අලුත් ඇප් එහෙම හම්බ වුණාට පස්සේ ලෝකයක් නැහැ. අලුත් ගේම් පොඩි උන්ට හම්බ වුණාට පස්සේ ඉස්පාසුවක් නැහැ. කාමයට ආස කෙනාට කාම සම්පatti ලැබුණාට පස්සේ පිස්සු හැදෙනවා කියලා මේ කියන්නේ. තම තමන්ගේ ජීවිතවලට ගලපා ගන්න ඕනේ. එක ගැන නෙමෙයි මේ කියන්නේ. ඊට පස්සේ වස්තුකාම ක්ලේශකාම වලටපත් වුණ මේ මිනිසයාට මේ කාම දුරුසුනාව කොයි වගේද කියනවනම්
ගිරීස්ම කාලේ පීඩාවට පත් වුණ කෙනාගේ පිපාසය වගේ කියනවා. ඉවරයක් නැහැ. ඔය ගිරීස්ම කාලේ පිපාසයට පත් වෙලා දාඩිය දාගෙන ඉන්නකොට කොච්චර වතුර බිව්වත් මදි කියනවා. ලිඳක් බොන්න පුළුවන් කියනවා. බිව්වට මදි වතුර. ඒ වගේ තමයි කාම තෘෂ්ණාවෙන් හිතට ආවට පස්සේ ඉඩකඩම් කොච්චර ලැබුණත් මදි. කාම ආසාව මදි. ටීවී වල නාට්‍ය බලලා මදි. මෙච්චර වෙනකොට ටෙලි නාට්‍ය කීයක් ඉවර වුණාද? ඒත් නාට්‍ය බලන ආසාව ඉවර නැහැ. ෆිල්ම් කීයක් ඉවර වුණාද? ෆිල්ම් කීයක් ඉවර වුණාද? ෆිල්ම් බලන ආසාව ඉවර නැහැ. ෆෝන් කීයක් කැඩුනාද? ෆෝන් පාවිච්චි කරන ආසාව ඉවර නැහැ. හොඳට බලන්න. කාම ආසාව සංතරපණය කරගන්න එක එක දේවල් කොච්චර කළාද? ඒ වැඩ ඉවර වුණා. ඒත් ආසාව ඉවර නැහැ. අපිට මැරෙන්න වෙන්නේ එහෙම. ගිරීස්මෙන් පොළොව ඉරිතල්ලා පැලිලා තියෙනකොට අපි මේ කාමයේ සතුටු කරවන්න කරන දේවල් පිනි පොදක් වැටෙනවා වගේ පොළොවට ගානක් වන්නේ. රන් රිදී මුතුමැණික් වර්ෂාවක් වැස්සොත් ඒත් මිනිසුන්ට හිතෙනවා තව විනාඩි 5ක් වැස්සනම් කියලා. ඔය අතර තමයි මිනිස්සු කණ්ඩ තියෙන එකෙන් දන් දෙන්නේ. ඔය අතර තමයි මිනිස්සු ටීවී බලන එක නතර කරලා බණ අහන්නේ. ඔය අතර තමයි මිනිස්සු සංඝයා හොයාගෙන යන්නේ. ඔය අතර තමයි මිනිස්සු රුවන්වැලිසෑය වඳින්න යන්නේ. පිපාසයෙන් කාමයේ සොයසොයා යන ලෝකේ අර මිනිස්සු සත්පුරුෂයන්ට වෙනවම පේනවා මෙන්න නිවන් දකින්න අය කියලා. දැන් බලන්න තමන් වැඩිපුර මොනවද හොයන්නේ කියලා. කාම ආසාවට කිව්ව නමක් තමයි ගිරීස්ම කාලේ, පායන කාලේ, ගිරීස්ම කාලේ පැම් පිපාසාව වගේ. තව ලස්සන එකක් තියෙනවා. මට ඒ නිසාමයි මේවා මෙච්චර හිතට ගියේ. මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් ඔය පුංචි කාලේ යසට ඉන්නවා. අවුරුදු 18ක් 19ක් වෙනකොට කෙලිස් රාග ගින්න ආදී උපදිනවා. එතකොට කතා කරන අය කියන ওই තරුණ කාලේ කොළු කාලේ ඕවා දැනුම් තේරුම් තිනකොට හරි. හත්තිලා 25ට ගියාට පස්සේ තව නාඩගම් වැඩි. එතකොට ඔය කොල්ලෝ ඉලන්දාරිය හැටි අවුරුදු 30 වෙනකොට මෝරනවා මෝ. එතකොට හරි. හත්තිලා ඔය තව වැඩි. ඊට පස්සේ අපිට ආරංචි වෙනවා අහවල් ආච්චි මෙහෙම නාඩගම් නැටුවාය. ඇයි දැන් මේ කුරුණෑගල ආච්චි කෙනෙක් අවුරුදු 75යි. තමන් ඇඳුම් ගලවලා මේ ෆෝන් එකෙන් ෆොටෝ ගගා මේ පිටරට සුදු සීයා කෙනෙකුට ෆොටෝ යවනවා. ඊට පස්සේ කොල්ලෝ කෙල්ලන්ගේ නාඩගම් ගැන ආච්චිලා කිය ඉන්නවා. ඒ කියන්නේ එකකින් ආස්වාදයක් විඳිනවා. තමන්ගේ කය බන නැහැ. කොල්ලෝ කෙල්ලන්ගේ ඇද හොයලා ඉන්නවා. හැම කෙනාගේම තියෙන වැරදි මේ. තමන් ඒ සබ්ජෙක්ට් එකෙන් ඈත් වෙලා නම්, තමන් ඒ විශේෂ ශාස්ත්‍රයෙන් ඈත් වෙලා නම් ඒව ගැන කියන්න උවමනාවක් නැහැ. අපිට මේවා කියන්න සිද්ධ වෙලා තියෙන්නේ අපිට මිනිස්සුන්ට සහනයක් දෙන්න වෙලා. මිනිස්සුන්ට ප්‍රශ්නයක් විස්තර කරන්න සිද්ධ වෙලා. ගොඩාක් මිනිස්සු නොදන්නා කම නිසා පව් කරගන්නවා. ඒ නිසා දැනුවත් කරන්න සිද්ධ වෙලා. ලැජ්ජයි කියලා බොරුවට කරබාගෙන ඉන්නවා. වෙන නාඩගම් ටික ඔක්කොම වෙනවා. මේ සීයලා එක එක අපචාරකම් කළායි කියලා කියනවා. මේ වයසට ගිහිල්ලා. ඒතකොට 17 මම කල්පනා කළා ඇත්තටම වයසට ගියා. දැන් අපි තවම නාකි වෙලා නැති නිසා ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. අහන්නත් බෑ සීයා කෙනෙක්ගෙන්. ඉතින් ඒ නිසා ලැජ්ජයිනේ. ඒ නිසා මමත් කල්පනා කළා මේ කාම තෘෂ්ණාව අඩු වී යන කාලයක් එනවාද කියලා.
මෙන්න ආවා. උපමාවක්. වැඩෙන්නා වූ අං ඇති ගවයාගේ අඟ ගවයාගේ වැඩිමත් සමග වැඩේ. මෙසේ මන්ද බුද්ධික වූ මෝඩ වූ නොදන්නා වූ වැඩෙන්නා වූ පුරුෂයාගේ තුරුස්නාවද ග්‍රීස්මේ පිපාසයෙන් බෙහෙවින් වැඩේ. හිතේ තියෙන ආසාවල් වැඩෙන එකට උපමාව තමයි ගවයා වැඩෙනකොට අඟ වැඩෙනවා වගේ. වයසට යන්ට කෙලෙස් වැඩි. කොල්ලෝ කෙල්ලෝ අස්වැසිල්ලකට හිතනවා. අපේ මේ හිත නොමග යන්නේක අපේ හිත ආසාවල් වලට බර එක මේ තරුණ කාලේ නිසා වෙන්න ඇති කියලා අස්වැසිලි මාත්‍රයක් ලබනවා. නැත දරුවනේ ඒ නොලැබිය යුතු ඒ ආස්වාදය. කාම තෘෂ්ණාව නම් වැඩිමයි. එක මිනිහෙක්ගෙන් බැට කාලා ගෙදරට ආපු ගෑනු කෙනා තව මිනිහෙක් ගන්නවා. වෙන්න ඕනේ කාමයේ තිත්ත වෙන එකනේ. දීඝ ගණනාවක යනවා. එක කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා අතෑරුණාට පස්සේ අනේක විරහ වේදනාවෙන් විඳ කඳුළු සලන කොල්ලා ආයෙ කෙල්ලෙක් යාළු කරගන්නවා. අමුතු ලෝකයක්. අමුතු ලෝකයක්. වැඩෙන්නා වූ ගවයාගේ ඇඟ වැඩෙනකොට අන්ධකත් වැඩෙනවා වගේ කෙලිස් වැඩි වෙනවා. දැන් තරුණ කාලේ ඉඳලා කෙලිස් පාලනය කළොත් එහෙම ශ්‍රේෂ්ඨයි. තරුණ කාලේ ළමා කාලේ ඉඳලා පිනට යොමු වුණොත් ශ්‍රේෂ්ඨයි. ඒ අයට නම් නිවනක් තියෙයි. ඒ අයට නම් සුගතියක් තියෙයි. හරි ලස්සනයි මේ විස්තර. ඊට පස්සේ තියෙනවා පොළොවෙහි ඇල්වී යවාදිව් ධාන්‍ය ගව අස්ව දාස පුරුෂයන් එකෙකුට දී නමුත් සෑයීමකට පත් නොවන බව දැන නුවණැති තැනැත්තා කාය සමාචාර ආදී හැසිරෙන්නේය. යම් දවසක කාම තෘෂ්ණාව සංසිඳෙනවා කියන දවසක් තියෙනවා නම් ඒකට ඒ කරා ගියාට කමක් නැහැ. හොඳට ගේ හදපු කෙනාට කොරිඩෝ හරි වෙනස් කරගන්න හිතෙනවා. හොඳට ගේ හදපු කෙනාට කුසිය වෙනස් කරගන්න හිතෙනවා. හොඳට ගේ හදපු කෙනාට වහලේ හරි වෙනස් කරගන්න හිතෙනවා. දැන් නම් ඇති කියලා එකක් නැහැ. දැන් නම් ඇති කියලා එකක් නැහැ. හැම දෙයක්වටම දැන් Tamanට අදාළ කරනට මේවා දාලා බලන්න. එක එක රූප ස්වභාවල් චරිත තියෙන නිසා එක කාරණාවකින් තේරුම් කරන්න අමාරුයි හැම එකම. Taman දාගන්න. සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසාම කුසල් කරන්න කියනවා. ඒ නිසාම සිල් ගන්න කියනවා. ඇයි ඉවරයක් නැහැ මේක? මෙතෙක් කාලයක් ඉවරයක් වෙනවා නම් අපි කරපු දේවල් ටිකම ඇති කියලා හිතෙනවා වෙලාවකට. බලන්න ගෙවල් වල ගෙවල් දරුවෝ හදාගන්න කියලා අම්මලා පුංචි කාලේ බයිනවනේ. බැනමයි මැරෙන්නේත්. හැදුන දරුවෙකුත් නැහැ, හදන්න බනින එක නතර කළත් නැහැ. ඉවරයක් නැහැ. නැන්දම්මලාගේ යෙයිලාගේ ප්‍රශ්න ඉවරයක් නැහැ. ලෝකේ පළවෙනි ප්‍රශ්නේ වාගේ මිනිස්සු හිතන්නේ. හැටි හැම ගෙදරකම තියෙනවා. පුදුමේ ඕක නෙවෙයි. මේ ගෙවල් වල ගම් වල තියෙන ප්‍රශ්න ටික නෙවෙයි පුදුමේ. ඒ අතර එක්කෙනෙක් සිල් ගන්නවා නම්, ඒ අතර එක්කෙනෙක් බණ ටිකක් අහන්න යනවා නම්, ඒ අතර එක්කෙනෙක් චෛත්‍යයකට ගඩොලක් දෙනවා නම්, ඒ අතර එක්කෙනෙක් චෛත්‍ය හදනවා නම්, ඒ අතර බණ අහනවා නම් පුදුමයි. පුදුමේ නම් මේ කුසල් වැඩිල්ලමයි. මට නම් අද කාලේ මිනිස්සෙක් නැහින එක පුදුමයක් නෙවෙයි. වරදට යොමු වෙච්ච එක්කෙනෙක් වරදෙන් නිදහස් වෙනවා නම් පුදුමයි. බොණ්ඩ හිතෙනකොට වටේම පාටි 10ක්වත් සෙට් වෙනවා. බොන එක නතර කරන්න ගියාට පස්සේ එකෙක් නැහැ උදව් කරන්න.
එකෙක් නෑ. නරක පුරුදු වලට ඇබ්බැහි වෙන්න තප්පරයට පුළුවන්. ගැලවෙන්න ලේසියෙන් නෑ. අද කාලේ නම් සුපිරිම චරිතය තමයි. උපන්දා ඉඳලා වැරදි නොකර හිටපු කෙනා නෙවෙයි. තමන් කරපු වැරද්දක් නතර කළොත් සුපිරි. දැන් තමන්ගේ ස්වාමියාට සැරට කතා කරලා බනින්න සමහර කාන්තාවෝ පුරුදු වෙලා ඉන්නවනම් මේ බණ ටික අහලා නතර කළොත් සුපිරි. චෛත්‍යයක් හදමඩලේ හදාගත්තා වගේ, දහම් ස්තූපයක් හදාගත්තා වගේ. වැරද්දකට පොළඹ වෙලා හිටපු කෙනෙක් හදාගත්තොත් දහම් ස්තූපයක් හැදුවා වගේ ඒ චෛත්‍ය උස දිග පල්ල කියන්න බෑ. ඒ වගේ ගෙවල් වල කරදර තියෙනවා. සමහර පිරිමිත් ඉන්නවා. මේ ළඟදි කතාවක් අහන්න ලැබුණා. ගෙදර මිනිහගෙන් බැට කාලා දරුවා හදාගන්න බැරිම තැන කාන්තාව ගියා පිටරට. ගිහිල්ලා සල්ලි ඉවලා කිව්වා අපේ දරුවෝ බුරියානි කන්න ආසයි. ඒ නිසා බුරියානි අරන් දීපන් කියලා වෙනදටත් වැඩිය සල්ලි ඉවුවා මිනිහට. මිනිහා බුරියානි අරක්කු බෝතලේ අරන් ආවා. මිනිහට බුරියානි එක තියලා දරුවන්ට උඹලා කාපල්ලා කියලා අරක්කු බිබී හිටියා. දරුවෝ අරක ඔක්කොම කාලා අතාත්තේ තව ඕන කිව්වා. පොඩි උන්නේ තාත්තා දැන් විරි පිටනේ. තොපිට යක්කු වගේ හිටපිය කියලා අර තිබ්බ බුරියානි ටික කාපන් කිව්වා. දැන් ළඟ ඉඳන් කාපන් කිව්වා. කාලා අර කොල්ලට උස්මුරුතා වෙලා වමනේ ගියා. වමනේ කැව්වා. බේබදු මන්ද බුද්ධික අසත්පුරුෂ අන්ධබාල මිනිස්සු ගම්වල ඉන්නවා. බිව්වට පස්සේ දරුකම මතක නෑ. කෙල්ලෙක් කසාද බැඳලා ගියාට පස්සේ ඒ කෙල්ල බාර දීලා ඉන්නේ කොල්ලා ගැන විශ්වාසයෙන්. මේ කොල්ලා ඒ කෙල්ල බලාගනි කියලා අම්මයි තාත්තයි. ඇත්තටම තමන්ගේ බැඳපු ගෑණිට එහෙම ආදරයක් කරුණාවක් මෛත්‍රියක් දරුවන්ට ආදරයක් කරුණාවක් මෛත්‍රියක් නැත්තම් ඒ මිනිස්සු නිවන් දකීද? නිකමට හිතලා බලන්න අප්පා. මනුස්සකම නැතුව මෙච්චරත් බණ ඇහෙනවනේ. ඒ නිසා මේ කාම ලෝකයේ තියෙන සම්පත්ති වලට හිත යන්නේකේ කෙලවරක් නැති බව දන්න කන් හැන්දක් තරම්වත් මොළයක් තියෙන මිනිසෙක් නම් පින් කරනවා කුසල් කරනවා දහමට ලැබි වෙනවා. එච්චරයි මේකේ තියෙන්නේ. පුදුමේ තියෙන්නේ නොමගට යෑම නෙවෙයි නොමගින් ගැලවීම. ඒක මතක තියාගන්න. ඊට පස්සේ රජතුමා බලහත්කාරයෙන් පොළොව දිනාගෙන රටට අධිපතිකම් වෙලා කල්පනා කරනවා රටෙන් එහා පැත්ත අල්ලගන්නේ කොහොමද කියලා. මොකටද මේ තෘෂ්ණාව? යමේ කාම වස්තුන් සිහි කරන්නේ සිතින් තෘප්තියට නොගියේද? ඒ කාමයන්ගේ නැවතීමක් ආදීනවයන් දැකීම ඉවත් වී යමෙක් ප්‍රඥාවෙන් තෘප්තිමත් වේද ඔහු ඒකාන්තයෙන් තෘප්තිමත් වූ ආහු වෙති. දැන් අපි ගෙවල් හදා සතුටු වෙන්න බලන්නේ. කකා සතුටු වෙන්න ටීවී බල ෆෝන් වලින් එක දේවල් කර සතුටු වෙන්න බලන්නේ. ඒකට කියනවා කාම තෘප්තිය කියලා. කියනවා පුළුවන් නම් තෘප්තිමත් වෙන්නilla කියනවා ප්‍රඥාවෙන්. මේ ලෝකේ තේරුම් අරන් තෘප්තිමත් වෙන්න කියනවා. ප්‍රඥාව. දැන් මේ කියන දේවල් ඔක්කොම අයිති සීලයට සමාධියට නෙවෙයි. මේ මම කියන කරුණු අයිති ප්‍රඥාවට. මිනිස්සෙක්ගේ මොළයක් හදනවා. යම් දෙයක් ගැන කල්පනා කරන වැඩි ඕනේ ලොකු තෘෂ්ණාවක් තියලා පිඟන් 4කින් කණ්ඩද කියන එක කල්පනා කළත් ඥානයක් එනවනේ. තෘප්තිමත් වෙන්න කියනවා ඥාණයෙන් කල්පනාවෙන් කාමයෙන් නෙවෙයි. ඊට පස්සේ කියනවා තෘප්තිමත් වන්න වූ අතර ප්‍රඥාවෙන් තෘප්තිමත් වීම උතුම්. හිතම කාමයේ නිසා නොතැවි. තෘෂ්ණාව ප්‍රඥාවෙන් තෘප්තිමත් පුරුෂයා වසඟ නොකරයි. ප්‍රඥාව හොයන කෙනාට තෘෂ්ණාව ඇවිල්ලා කරදර කරන්න බෑ කියනවා. ඒ කියන්නේ ආසාවක් හිතුණත් මේක ඇයි කියලා හිතෙනවා යාට. ඒක කරන්නේ ප්‍රඥාවෙන්.
මිනිස්සුන්ගේ කාම 10 මේ වගේ. ඒක ඔයාලා මේ හාමුදුරුවෝ නරක දේවල් කියනවා කියලා හිතන්න එපා. මොලෙන් කල්පනා කරන්න. අපි කාටත් මේ ලොකු කුඩා පොඩි උන් හැම එකටම පේන දෙයක් මම මේ කියන්නේ. මේ බල්ලන්ගේ කාලය ආවට පස්සේ මේ දවස් දෙක තුන මේ බලු රෑනක් එක බැල්ලිය පිටිපස්සේ යනවනේ. අරහෙට දුවනවා මෙහෙට දුවනවා මුළු දවසේම. දවස් 10 15 මේ සෙල්ලම. ඊට පස්සේ ඔය අතරින් එකෙක් ඔය බැල්ලිත් එක්ක ඉන්නවා. අර අනිත් බල්ලෝ ටික මෙච්චර දවස් 10ක් 15ක් මහන්සි වෙච්ච ඒවා. එහෙට දුවපිවා මෙහෙට දුවපිවා කකුල් කඩਿੱත්ව හැදිච්ච ඒවා. ඕන් ඔය වගේ. මනුස්ස ලෝකෙත් ඔය සෙල්ලමේම යෙදී වාසය කරන අය තිරිසන් වුණාට පස්සේ බලාපල්ලා වෙන දේවල්. පිටිපස්සේ යන්න වෙයි. නිකමන මනුස්ස ලෝකේ දැන් ෆෝන් එකකට ඇබ්බැහි වෙච්ච එක හිතන්න ඕන මම මනුස්ස ලෝකෙට ආවේ මේකටද? කෙල්ලෝ ගැන හිත හිතා ඉන්න කොල්ලෝ කල්පනා කරනවා මම මනුස්ස ලෝකෙට ආවේ මේකටද? කොල්ලෝ ගැන හිත හිතා ඉන්න කෙල්ලන්ට හිතනවා මේ මම මනුස්ස ලෝකෙට ආවේ මේකටද? මිනිහට බැන බැන ඉන්න බවලතුන් කල්පනා කරන්න ඕන මම මනුස්ස ලෝකෙට ආවේ මිනිහට බැනලා යන්නද? ඊට බීලා මේ ගෑනුන්ටත් ගහගෙන ඉන්න පිරිමින්ට කල්පනා වෙන්න ඕන මම මනුස්ස ලෝකෙට ආවේ බේබද්දෙක් වෙලා යන්නද? මම මනුස්ස ලෝකෙට යනකොට කරගත්තේ මනුස්ස ලෝකෙන් යනකොට මොකද්ද කරගත්තේ කියලා කල්පනා කරන්න ඕන. සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි මැරුණාට පස්සේ මල ගෙදර කියන්න දෙයක් නැහැ අප්පා. දැන් ඔය අපේ මහමෙවුනා භාවනාස පුලින් පාංශ කුලෙට යන්නේ නැහැ කියලා කියනවනේ. දැන් මම නම් පාංශ කුල වලට යනවා. දැන් මේ ළඟදී පාංශ කුලෙකට ගියා ඔක්කොම ටික මේකප් කරලා මිනිහත් මේකප් කරලා තිබ්බේ. අනිත් ඔක්කොම මේකප් කරලා hina වෙවි හිටියා. ආන්දරව පටන් ගත්තා. ශෝකාකූල පින්වත්නි කියලා. පච එකෙකුට ශෝකයක් නැහැ. මිනිහත් ටිකක් hina වෙලා වගේ ඉන්නේ. ඇත්තටම මල ගෙවල් වල ගිහිල්ලා කියන්න දෙයක් නැහැ. බිබී ඉඳලා මැරිච් එක ගැන මොනවා කියන්නද? සල්ලාලකම් කරලා අහල පහල ගෙවල් වලට රිංගපු උන් ගැන මොනවා කියන්නද? අද මැරුණු මරණය කියන එක කොයි වෙලාවෙද දන්නේ නැහැ. කන් හැන්දක් තරම් මොලේකින් හිතලා බලන්න. අද මැරුණොත් හෙට මලගමේදී මොනවද කියන්න තියෙන්නේ කියලා. කටක් කැරලා පච නැතුව මොනවද වං කරලා තියෙන්නේ කියලා තමන් බලන්න. කාමෙන්ද තෘප්තිමත් වෙලා තියෙන්නේ ප්‍රඥාවෙන්ද කියලා බලන්න. යහපත් දේවල් හොයාගෙන ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. ලෝකෙට ගමට රටට සේවයක් කරලා තියෙනවද කියලා බලන්න. රැකපු සිල්පදයක් තියෙනවද කියලා බලන්න. තමන්ගේ වැරදි අත්හැරලාද කියලා බලන්න. මම කිව්වා ළඟදී තාත්තා කෙනෙකුට ඔහොම මම ටිකක් කතා කළා. අවුරුදු 65ක් බීඩි බීපු තාත්තා බීඩි නතර කළා බොන එක. මම ඒ තාත්තට කිව්වා මං අනිවාර්යෙන් තාත්තලා ගෙදර දාන එකට එනවා. දැන් පෙරේද කතා කළා මාස මහිත 2යි දැන් බීඩි දුමේනකොට අප්පිරියයි කිව්වා. සුපිරි අත්තරියනේ. එතකොට අවුරුදු 65 බීපු එකට වැඩිය අර අත්හැරපුවේගේ පින බලවත්. අත්හැරපුවේගේ පින බලවත්. ඒ නිසා ඔහුට විපාක දෙන්නේ අර ඒක යට යනවා. විපාක දෙන්නේ නෙමෙයි යට යනවා. අර අත්හැරපු පිනම ඉස්සරහට එනවා. ඒ අතරතුර මාර්ගඵල ලැබුවොත් සත්පුරුෂ දිවුරුන්ගේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණොත් ධර්මය අවබෝධ කළොත් අරවා විපාක දෙන්න කාලයක් නැහැ. තමන්ගේ අතින් කාමයේ මුල් කරගෙන වෙච්ච කෝටියක් පව් බඹසරක් රැක්කොත් ගෙවිලා යනවා. යම්කිසි කාන්තාවකට පුළුවන් වුණොත් මම යම් දවසකද මේක තේරුම් ගත්ත එදා ඉඳලා මම මගේ ස්වාමියා හැර වෙන පිරිමි ගැන හිතුවේ නැහැ කියලා. ශ්‍රේෂ්ඨයි. කොල්ලොත් බැන්දට පස්සේ මම බැඳපු කෙල්ල හැර වෙන කෙනෙක් ගැන හිතලා නැහැ කියන එකත් අද කාලේ හැටියට ගන්නෙ නැතුව මං වෙන අය ඇසුරු කරලා නැහැ කියලා හිතුවත් ඒක ශ්‍රේෂ්ඨයි.
ඒවා පතිපතිනී ධර්ම. මේ ධර්මය ඇහුවට පස්සේ තමා හෝ බාහිර කෙනෙක් සමග ලාමක ආශාවල් විඳින්න නැතුව බ්‍රහ්මචාරීව හිටියොත් ශ්‍රේෂ්ඨයි. ඒවා බලවත් පිං. ස්වාමියා බිරිඳ කතා වෙලා අපි සීලයක් විදියට මාසෙකට මෙච්චර දවස් ගාණක් අපි දෙන්න වෙනමෙමු. ශ්‍රේෂ්ඨයි. දරු මොනුබුරු දැක්ක අවුරුදු 50ට පැනපු අය අපි දෙන්න දැන් වෙනමෙමු කියලා බ්‍රහ්මචාරීව හිටියොත් ශ්‍රේෂ්ඨයි. ඒ අය කිරි අම්මලාය. ඒ ඇත්තෝ කිරි අත්තලාය. ඒ ඇත්තන්ට බත් ටිකක් බෙදුවක් ගොඩක් පිං. ගුණ ඒවා. දැන් අපි පුංචි ෆෝන් එකක් දැන් සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලන්ගේ ජීවිතවල ගන්නකොට තරුණ ළමිනුත් ඉන්න නිසා මම මේ කියන්නේ. ඔය ස්මාර්ට් ෆෝන් වලින් Viber, WhatsApp, email ඕවගෙන් තොරතුරු හොමාරු කරගන්නවා කියන්නේ කෙල්ලගේ චරිතයේ දෝෂයක් තියෙනවා. මොකද මේ ෆෝන් එක Viber, WhatsApp වලටම සීමා වෙලා නැහැ. ඒකෙන් තවත් දේවල් කරන්න පුළුවන්. ඇත්තටම අද කාලේ කෙල්ලෙක්ගේ හොඳ චරිතයක් බලනවා නම් ෆෝන් එකෙන්වත් හොයන්න පුළුවන්. කොල්ලෙක්ගේ හොඳ චරිතයක් බලනවා නම් ෆෝන් එකකින් හොයන්න පුළුවන්. අද කාලේ ෆෝන් එකයි අනේ පැටියෝ බබා චූටි රත්තරන් කියන වචන ටිකයි නැති වුණොත් ආදරේ නෑ ලෝකේ. ෆෝන් එකයි ওই වචන 4-5 නේද ලෝකේ ආදරේ කියන්නේ. අර වැටෙන කඳුල පිහදාන චරිතේ විනාශ නොකරන දුකට පිහිට වෙන වරදට සමාව දෙන අහිංසක දෙයට ආදරේ කියලා කියන්න ලෝකෙ කැමති නෑ. ඒ වාගේ සෙනෙහස තියන අය තමයි සසරින් නිදහස් වෙන්නේ. ඒ වගේ සෙනෙහස තියන අය මැරුණාට පස්සේ ප්‍රේතය වෙන්නේ නැහැ. දැන් ලෝකෙ වැඩියෙන්ම ආදරේ තිබේ යසෝදරා මේ සිද්ධාර්ථනේ එක ජීවිතයක ප්‍රේතෙක් වෙලා නැහනේ. එච්චර බැඳිලා ඇවිල්ලා. එක ජීවිතයක ප්‍රේතෙක් වෙලා නැහැ. අද ගෑනුන්ට ආසාවෙන් කොච්චර පිරිමි ප්‍රේත වෙනවද? පිරිමින්ට ආසාවෙන් කොච්චර ගෑනු ප්‍රේත වෙලා උපදිනවද? ඒ තියෙන ආදරේ නෙවෙයි කාමරාගේ. දාහය ගින්න සංසිඳෙන්නේ නැති බව. ඉතින් මේවා තේරුම් ගන්න ටික ටික ධර්මයෙන් තමයි. ඊළඟට තියෙනවා කාමයන් විනාශ කරලා අල්පීච්ච වෙලා ලොල් වෙන්නේ නැතුව ප්‍රඥාව මොහොතක් වගේ කරගෙන ඉන්නවා කියන නුවණ තියෙන කෙනා. ප්‍රඥාව මොහොත දැන් අපේ ආසාව මොහොතක් වෙලා කල්පනා කරන එක වතුර බකට් එකක් වුණොත් අරක මැඩ පවත්වන්න බෑ. කල්පනා කරන එක තියෙන්න ඕන මොහොතක් වගේ. හොඳට කල්පනා කරන්න ඕන. අනේ ඒ වගේ ලෝකයක් කවදානම් අපි ලබා ගන්නද? හරි ලස්සන මගේ හිත පිනාගේ අවසාන උපමාව කියන්නම්. මේකේ තියෙනවා සංකපමින් පාවහන් තනන කම්කරුවෙකුමින් යමක් හරණේද එය සැපේ එළවයි. ඉදින් සියලු සැප කැමැත්තේද සියලු කාමයන් අත්හරින්නේ කියන උපමාව විස්තර කරන්න. හමෙන් සපත්තුවක් හදන්න කැමති කෙනා ලොකු හමක් අරගෙන ඒක කපනවා. හතරැස් කොටුවට හරි රවුමට හරි කපලා මැදින් ওই පටි දෙකක් දාලා දැන් ලස්සනට පොඩියට කපලා සපත්තුව හදනවා. අර කපන්න නේද අර සැහැල්ලු සපත්තු වෙන්නේ. හමෙන් සපත්තු හදන කෙනා කරන්නේ හම කප අයින් කරනවා. අයින් කරනකොට සැහැල්ලු සපත්තු වෙනවා. ඒ වගේ තමයි කියනවා කාමයේ අත්හරින්න සැපය. මොන හරි දෙයක් අත්හරින්න නැත්තම් සැපය. ස්මාර්ට් ෆෝන් එකේ නම් ඇප් අඩුවෙන්න සැපය. ෆෝන් නම්බර් අඩුවෙන්න සැපය. ෆෝන් එකේ ප්‍රමාණය අඩුවෙන්න සැපය. වටිනාකම අඩුවෙන්න සැපය. ස්මාර්ට් ෆෝන් එකට වැඩි චූටි ෆෝන් එකේ සැපය. ෆෝන් සම්පූර්ණයෙන් අත්හැරන්න නම් සැපය. යාළුවෝ අඩුයි නම් සැපය.
ගෙදර බඩු මුට්ටු අඩුයි නම් සැපය. මොහොතක් බලන්න. තුරුස්නාවෙන් සමහර ස්ත්‍රීහු ගෙදර සාලේ ලොකුවට හදාගෙන සෝෆා සෙට් දෙක තුනක් ගෙනල්ලා දාගෙන අඩියක් තියන්න නැහැ සාලේ. මොකට නම් මේ සාලවල් හදනවද? කකුලම 10 වතාවක්වත් වැදිලා පුටුවල. ඒවත් වහලා තියෙන මිනිහෙකුට ඉඳ ගන්න දෙන්නේ නැහැ. බඩු අඩුවෙන් සැපය. නිකමට ගෙදර කැලෙන්ඩර් ටික අඩුයි නම් සැපය. ඉඳ ගන්න පොඩි පුටු සෙට් එකක් තිබ්බා සැපය. වත්තක උනත් තැන් වල ගස් කොළන් ටිකක් තිබිලා සැපය. තනකොළ ටිකේ ඇවිද්ද සැපය. අඩුවෙන් සැපය. බඩු වැඩිවෙන්න දුක. කෙනෙක්ගේ ජීවිතේ භාණ්ඩ 100ක් තියෙනවා නම් දුක් 100යි. භාණ්ඩ 10ක් නම් දුක් 10යි. තනිකඩව ඉඳලා බඩගිනි වුණාම තනියෙන් ඉන්න පුළුවන්. තවත් එකෙක් ඉන්නකොට ඒකට හරි අරන් දෙන්න ඕන. දෙන්න දෙමළු කතා වෙලා බඩගින්නේ හරි ඉන්න පුළුවන්. පොඩි උන් කෑ ගහනකොට හොරකම් කරලා හරි ගෙනත් දෙන්න ඕන. හොරකම් කරලා හරි පොඩි උන්ට ගෙනත් දෙන්න ඕන. උන් දන්නේ දෙමව්පියන්ගේ අගහිකකම්. දුක් වැඩි. හමක් කපනවා වගේ මොන හරි දේවල් අත්හරින්න නැත්තම් චෛත්‍ය හදනකොට කන කර දෙක ගලවලා දැම්මා කියන්නේ ඒ දුක අත්හැරියා. එකතු කරගෙන හිටපු ගැඩොල මේ සල්ලි වලින් ගැඩොලක් කරන් පූජා කරා කියන්නේ කාමයේ අත්හැරියා නිවනට පිනක් ගත්තා. මේ දුක් ගෙවා ගන්නේ කවද්ද? මොන හරි දේවල් අත්හරින්න නැත්තම් මොන දේවල් හරි අත්හරින්න නැත්තම් අපේ අම්මා හරි ආසයි රත්තරන් වලට. පුංචි අම්මලා රට ගිහිල්ලා ඇවිල්ලා ওই චේන් එකක් අරන් එනවා. අනේ උන් දැන් කරේ දාගෙන එකෙන් විඳින සතුට. පහවදාම තාත්තයි චේන් එක ගිහිල්ලා බැංකුවේ තියෙනවා. බැංකුවේ තිබ්බා කියන්නේ ඌව බේරගන්නේ කවුද? උන්ද පරිස්සම් කරගෙන හිටියා කන කරාමුදක චූටි. ළඟදී උන්ද චෛත්‍යයකට ඒ කරාමුදක දීසියේ දාලා ගෙනල්ලා දුන්නා. මම බැලුවා. අර කණේ කුණුත් ඒකේ වැදිලා. කරාමුදක දාගත්ත අම්මට වැඩිය කරාමුදක ගලවපු අම්මා මට ගොඩාක් ලස්සනයි. උන්ද අත්හැරියා. අත්තරින්න සැපය. දරුවොත් කියලා හැදෙන්නේ නැත්තම් හිතෙන් අත්හැරිලා යුතුයකම් ටික ඉෂ්ට කරනවා සැපයි. මේ මත්තෙම නැහෙන්නේ නැතුව. මිනිහටත් කියලා හැදෙන්නේ නැත්තම් හිතෙන් අත්හැරලා යුතුයකම් ටික ඉෂ්ට කරනවා සැපය. ගෑණිටත් කියලා හැදෙන්නේ නැත්තම් හිතෙන් අත්හැරලා යුතුයකම් ටික ඉෂ්ට කරනවා සැපය. මේ මහත්යටත් උනත් ගේ දොර වලට වැඩිය සැපේ උපදින්නේ සෑය ගැන හිතනකොට. ඒ අත්හැරපු දෙන්නේ. අත්හැරපු දේ සමක් කපනවා වගේ. සමක් කපලා සපත්තුවක් හදනවා වගේ. කපන්න සැහැල්ලුයි ලස්සනයි. ඊට පස්සේ මේක කියාගෙන යනකොට අර බෝධිසත්වයන්ගේ බණ කියනකොට මානසිකාර කරලානේ කියන්නේ. හිත අත්හැරිලාම ගියා. තක්සසිලාවේ ඉඳලා ගමට ආපු කොල්ලගේ හිත ගමත් එපා වෙලා ගියා. අත්හැරීමේ හිත පිටියා හිත සමාධිමත් වුණා. ධ්‍යානයටපත් වුණා. රජතුමාගේ ලෙඩේ අරෙන්සෝ වුණා. එක ගාතාවකට කහවණු 1000 ගානේ ගෙනල්ලා අතේ තිබ්බා. රජතුමනි ඕක සපත්තුවක් කපනවා වගේ අත්හරිනවා කිව්වා. තුරුස්නාව නැති ලෝකයකට එන්න කියලා රජතුමා බලාවිදින් ආකාශයට පැන නැගිලා හිමාලයට ගියා. පින්වත් මහණෙනි අර රජුරු සුවපත් වුණා. ඒ තමයි කිව්ව අර කුඹුරට අඬ හිටපු ගොවියා. එදත් මන් නිදහස් කරගත්තා. අනුන්ට බණ කියද්දී
තමන්ට කාමයේ හිත නොඇලී හිත ධානාගත වුණ තාපසයා වෛද්‍යාචාර්ය වෙලා හිටියේ තමන් කිව්වා. යමක් කියද්දී තමන්ට අවබෝධයකට යන්න පුළුවන් නම් එවැනි දෙයක් කියන්න. අද කාලේ කටින් කතා කරනකොට යාටත් රාගය ඇති වෙනවා තමන්ටත් රාගය ඇති වෙනවා. අද කාලේ දේවල් කියද්දී ඔහුටත් ද්වේෂය උපදිනවා තමන්ටත් ද්වේෂය උපදිනවා. ලෝකේ යන්නේ අමතුම පැත්තකට. මේ අය අතර චෛත්‍ය හදන අය, බෝධි හදන අය, විහෙරවල් හදන අය, බණ අහන අය, සිල් ගන්න අය, සිල් ගන්න දුවල පුතාලා මට නම් පුදුමයි. මට නම් පුදුමයි. වරදින් අත්මිදීම ශ්‍රේෂ්ඨයි. තිසරණ සරණ යන්නේක ශ්‍රේෂ්ඨයි. එක එකාට පඳුරු ගැට ගහලා වින කරන්නේ නැතුව, පොල් ගහලා වින කරන්නේ නැතුව, හදිහුණියම් කළා මිනිසු කාබාසිනියම් කළා දාන්න නැතුව, මිනිසුන්ගේ සැපේදී සතුටු වෙලා තමන්ගේ ගෙවල් වල තියෙන වතුර ටිකක් නම් ඒක බීලා සතුටු වෙන මිනිස්සු මේ ලෝකෙට බරක් නැහැ. අනිත් අයගේ ඇදකුද කියා තමන්ගේ වැරදි වහගෙන ඉන්න ජීවිත මේ පොළොවට බරයි. ඒ නිසා මේ ලෝකෙට බර නැති මුනිවරයා මව් කුසෙන් ඉපදෙනකොටම මේ පොළොව සෙලවුණා කියන එක පුදුමයි. මේ පෘථුවිය එච්චර ආසයි. උන්වහන්සේ පිරිනිවන් පානකොට මේ ඝනකඩ බොල් මහ පොළොව 10000 වාරයක් කම්පා වුණා. මේ පොළොවට සැනසෙල්ල දුන්න සිරිපා සංගලා ආයේ තියෙන්නේ නැහැ කියලා. ඒ මොහොතකට ඕ සැනසෙල්ලකට මේ ධරතී මාතාවට තිබුණේ මේ ධාතුන් වහන්සේලාගෙන් විහිදෙන සුදුන් රශ්මි ධාරාව. ඔබට නොපෙනුනාට මේ ලංකා ධරණිතලේ තැන් තැන් වල ධාතු ස්තූප, ධාතු කරඬුවක් වගේ මේ ලංකාව. ලෝකයේ එක එක රටවල් එක එක හැඩයට තියෙද්දී ලංකාව අමුතු හැඩයකට තියෙන්නේ මේක කරඬුවක්. මේක කරඬුවක්. ඉතින් ඒ නිසා උතුම් ධාතුන් වහන්සේලා වැඳලා අදිෂ්ඨානයක් කරගන්න. දැන් ධාතුන් වහන්සේලා වැඳලා බණ අහලා පැය දෙකමාරක් දැන්. පැය දෙකමාරක් දැන් බණ ඇහුව 9:00 වෙලාව. ඒ බණ ඇහුව පැය දෙකමාරම කුසල් මිසක් අකුසල් නෙවෙයි. පැය දෙකමාරක් කුසල් වඩපු හිතෙන් අදිෂ්ඨානයක් කරන්න මේ ධාතුන් වහන්සේලා වැඳපු පිණින් පැය දෙකමාරක් බණ අහපු පිණින් මට මගේ අඩුපාඩු හදාගෙන මේ මනුස්ස ජීවිතේ කුසල් දිනු කරගන්න ලැබීවා කියලා. ඒ වගේම මේ රැස් කරගත්ත පින් බලයෙන් මහත්යද සෑයට වෙහෙස මහන්සි වෙලා, ඔබද වෙහෙස මහන්සි වෙලා, ඒ වගේම උදව් උපකාර කරලා මේ පින්කමට සහභාගී වෙලා බණ ටිකක් අහලා මේ රැස් කරගත්ත පින් ඒකාන්තෙන් සසර දුකෙන් නිදහස් වෙන්න උපකාර වේවා. සාදු උතුම් ධාතුන් වහන්සේලාගේ අනුහසින්, රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ අනුහසින්, ඉදි වෙන මහා සෑයේ අනුහසින් කරපු පින් බලෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. ඉතින් පින් අනුමෝදනාව මේ පින්වතුන්ට මේ පුණ්‍ය කටයුත්තට මඟ පෙන්වමින් අවවාද අනුශාසනා කළ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති තැන්පත් දොම්පේ පාලුගම භාවනාසුපී ප්‍රධාන අනුශාසක දුරන්දර අවසරයි පූජ්‍ය මොංහිනී මෙත්තාරාම ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම සේරුවිල මංගල රජමහා විහාරවාසී සියලුම සංඝයාටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පළමුවෙන්ම සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. සමන් දෙවියන් ගැන කිව්වා. සමන් දෙවියන් හරියට බුද්ධ ශාසනයට කැමති, ඔන්න බය සැකක් නැතුව ඇසුරු කරන්න පුළුවන් සත්පුරුෂ දිවි රාජෙක්. ඉතින් සමන් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මට මතක් වුණේ මේ කන්ද මුදුනට සමන්ගිර පේනවා.
ඒ සමන් ඒ ඈත ඉඳලා විමානේ ඉඳලා සාදුකාර දෙන්නයි ඔය සෑය හදනවා ඇත්තේ. ඉතින් ඒ නිසා සමන් දෙවියන්ට පින් අනුමෝදන් වේවා. සියලු දෙවිවරුන්ට මේ ප්‍රදේශවාසී දෙවිවරුන්ට බණ ඇසූ දෙවිවරුන්ට සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඒ සෑයේ ඉතිරි කටයුතු ඉක්මනින් අවසන් කරගන්න උදව් උපකාර කරත්වා. මේ පින්වතුන්ට දිව්‍ය ආරක්ෂාව සලසත්වා. වරදින් අත්මිදී කුසලයේ සිත පිහිටවාගෙන ගුණධර්ම දියුණු කරන්න සිත් පහල කළාට දිව්‍ය උපකාර සලසත්වා. දෙවියෝද මේ පින් සතුටින් අනුමෝදන් විත්වා. සාදු සාදු. ඒ වගේම මිය පරලෝකී සියලුම ඥාතීන්ට අපේ ඒ පින්වත් සඳු මහත්තයාගේ එතුමා නමින් මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් ඒ මැතිනිය නමින් මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් ඔබ නමින් මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් මිය පරලෝකී සියලු ඥාතීන්ට අනුමෝදන් වී පරලෝක සැපේ වේවා කියලා සාදුකයන්. ඉතින් අපේ අවසරයි මෙත්තාරාම නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධාතුන් වහන්සේලා ලැබලා දුන්න අවසර කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම පොරවගම චන්දානන්ද නායක ස්වාමීන් වහන්සේටත් බලල්ලි රතනසාර නායක ස්වාමීන් වහන්සේටත් ඇතුළු ඒ සංගරුවනට මේ පින් අනුමෝදන් වී සකල සංඝයා මේ පින් බලෙන් ධර්මාවබෝධයම ලබත්වා. ඒ වගේම රැස් කරගන්න දුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගෞතම මහා සෑය ඉදිකිරීමට එක රුපියලකින් හෝ මූල්‍ය ආධාර කළ ශ්‍රමයෙන් දැනුමෙන් ආධාර කළ වූ සියලු දෙනාට අනුමෝදන් විත්වා. මේ සියලු පින්කම් කිරීමට අතහිත ලබා දෙන්නා වූ ETI සේවක මණ්ඩලයටත් අධ්‍යක්ෂක මණ්ඩලයටත් පාරිභෝගික ජනතාවටත් මේ පින් අනුමෝදන් විත්වා. ගෞතම මහසෑයි දෙවිනි අදිරි ඉදිකිරීමට කටයුතු වලට සහාය ලබා දුන්නා වූ ජානක ශ්‍රී සේනාධිපති මැතිතුමාටත් එතුමාගේ කාර්ය මණ්ඩලයටත් චෛත්‍ය ඉදිකිරීම කටයුතු සඳහා විශාල මුදලක් වැය කළ දොම්පේ පදිංචි සර්මා මැතිතුමාටත් කාන්ති මෙතනියටත් ඒකාන්තයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කම සඳහා සහභාගී උදව් උපකාර කළ සියලු දෙනාටත් දැක බලා සතුටු වූ සියලු දෙනාටත් ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ලොකු කුඩා සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අනූපමේය මෙහෙයක් කොට මිය පරලෝකීය මහා සංඝරුවනටත් සියලු උපාසක උපාසිකාවන්ටත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් නැවත දිව්‍යවරුන්ගේ නම් සඳහන් කරලා තියෙනවා. සහම්පති මහ බ්‍රහ්ම රාජ්‍ය සනන් කුමාර ගටිකාර තිස්ස උග්ග හත්තාලවකාදී බ්‍රහ්ම රාජවරුන්ට ඒ වගේම සදිව් ලෝක වාසී මහා මෛත්‍රී බෝධිසත්වයන් ඇතුළු දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරන් දෙවියන්ට විස්කන් දෙවියන්ට සක් දෙවිඳුන්ට දුටු ගැමුණු සද්දාතිස්ස කාවන්තිස්ස ආදී දිව්‍ය රාජවරුන්ට මාතෘ දිව්‍ය රාජයාට විහාර මහා දේවියට විසාකා උත්තමාවිය ඇතුළු වලාහක දෙවිවරුන්ට ඒ වගේම බුද්ධ ශාසනය ආරක්ෂා කරන උපුල්වන් දෙවියන්ට ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා සෙදු රුවන්වැලි මහසෑය ආරක්ෂා කරන්නා වූ විශාල නම් වූ විශාල රූප දිව්‍ය රාජයන්ට ඒ වගේම කැලණිය පුදබිම රකින්න මණියක්කිත නාරයතුමාට ලලාට ධාතුන් වහන්සේ රකින්න සුමන නාරයතුමා ඇතුළු කෝටි 14ක් නාගයන්ට තූපාරාමයේ ආරක්ෂා කරන පෘථුවිපාල දිවි රාජයාට මිරිසවැටිය පුදබිම රකින්න ඉන්දක දිවි රාජයාට තිස්ස මහ පුදබිම රකින්නා වූ මණිමේකලා දිව්දුවට කිරිවෙහෙර පුදබිම රකින්නා වූ මහඝෝෂ දිවි රාජයාට දීඝවාපි චෛත්‍ය රකින්නා වූ මහසේන දිවි රාජයාට නාගදීපේ රකින්න මහ මහින්ද දිවි රාජයාට මයංගන සහ දිවාග්වාව ශ්‍රීපාද පුදබිම රකින්න සෝහම් පලලාභී සෙම්පති සුමන සමන් දිවි රාජයාට ඇතුළු සියලු සිද්ධාස්ථාන රකින්න අප්‍රමාදී වූ ධෛර්ය සම්පන්න වූ දිව්‍යෝද නාගයෝද ආරක්ෂක දේවතාවෝද ඥාති මිත්‍රාදී නාරක්ෂා කරන්නා වූ දෙවියෝද භූමාටු දෙවියෝද ප්‍රාදේශීය දේවතාවෝද වෘක්ෂ දේවතාවෝද සම්‍යද්දෘෂ්ටික දිවි දේවතාවෝද ගම්බාර දේවතාවෝද රන්වල දේවතාවුන් වහන්සේ ඇතුළු සියලුම දෙවියන්ටත් නාගරාජයන්ටත් මේ පින් අනුමෝදන් වේවා.
ඒ වගේම විශේෂයෙන් ගෞතම මහා සෑය ඉදිකිරීමට උපකාර කළ සෝවාන් පල්ලාඹි සෙම්පති සුමන සමන් දිවි රාජයාට මේ පින් නැවත නැවතත් අනුමෝදන් වේවා. ඒ වගේම පින්වත් සඳුන් මහත්මයාටත් ඒ වගේම මේ මැතිණියටත් දරුවන් දෙදෙනාටත් දෙමව්පියන්ටත් ඒ වගේම දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ටත් ඥාතීත මිත්‍රාදීන්ටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයත් ප්‍රඥා සම්පත්තියත් කල්යාණ මිත්‍ර සම්පත්තියත් ඒ වගේම පින් කුසල් කිරීමේ නැවත නැවත ඒ හැකියාව සැලසේවා. ඉක්මන් ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබේවා. ඔබ සියලු දෙනාට මේ රැස් කරගත් පින් බලයෙන් ජීවිතේ කුසල් දහම් වඩලා අකුසල් දහම් බැහැර කරලා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ගුණ ධර්ම දියුණු කරගෙන සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සියලු දෙනාට උතුම් සම්බුදු බලෙන් පසේ බුදු ගුණ බලෙන් රහතුන්ගේ තේජසින් සියලු යහපත රැකවරණේ ආරක්ෂාව සැලසේවා.